ස්වාමීන් වහන්සේගේ නාමයෙන් හැම කෙනෙක්ම පිළිගන්නවා. උන්වහන්සේ යහපත්ව සිටිනවා මේ උදෑසන. ඔබ අන් අය නිසා බාධාට පත් වෙන්න අවශ්‍ය නැහැ. ඔබ මම අපි ඉදෙවන් වහන්සේ තුළ මේ ගමන යන්න ඕන. අපි අද දවසේදීත් උන්වහන්සේගේ වචනේ ඒ දානියෙල් පොතේ ඒ තවත් පරිච්ඡේදයක් අපි බලන්න යනවා. අපි දැන් දානියෙල් පළවෙනි පරිච්ඡේදයේ ඉඳන් 6 වෙනි පරිච්ඡේදය දක්වා ඒ කුඩා ලෙස සාරාංශයක් ලෙස අපි අධ්‍යයනය කළා. අපි අද දවසේදී දානියෙල් 7 වෙනි පරිච්ඡේදයේ කුඩා ලෙස සාරාංශයක් ලෙස අපි අධ්‍යයනය කරන්නට යනවා. වචනෙන් වචන අපි අධ්‍යයනය කරන්නට යන්නේ නැහැ. අපි බලමු ඒ උන්වහන්සේ තුළ විවිධාසනත් මොනවාද උන්වහන්සේගේ වචනෙන් අපි ඉගෙන ගන්නට යන්නේ කියලා. ඒ දානියෙල් 7 වෙනි පරිච්ඡේදය අපි පෙරලගමු. එතන තිබෙනවා මුර්ගයන් 4 දෙනෙකු පිළිබඳ දානියෙල්ගේ දර්ශනය කියලා මාතෘකාවක් යටතේ. එතන තිබෙනවා මම මුල් පද කීපය කියවන්නම්. මුල් පදයේ එතන තිබෙනවා බැබිලෝනයේ රජ වූ බෙල්ෂෂර්ගේ පළවෙනි අවුරුද්දේ දානියෙල් තමාගේ යහනේ දී ස්වප්නයක්ද තමාගේ හිසේ දර්ශන වර්ගයක්ද දුටුවේය. ඔහු ස්වප්නය ලියා කාරණා සියල්ලම කීවේය. විදර්ශනයේ නෙබුකද්නෙසර් පාරණ සමයෙන් පසුව දානියෙල්ට පැමිණි දර්ශනයක්. දැන් මේක අපි ගිය පරිච්ඡේදය 6 වෙනි පරිච්ඡේදය අවසන් කරනකොට ඊට ඉස්සෙල්ලා පරිච්ඡේදවල අපි දැක්කා දැන් බෙල්ෂෂර් මැරිලත් ඉවරයි එතකොට. ඒ වගේම දැන් අර දාරියුස්ගේ කාලයත් ඇවිල්ලා ඉවරයි. මේද පර්ෂියානු අධිරාජ්‍ය දැන් බැබිලෝනිය පහ කරලා මේද පර්ෂියානු අධිරාජ්‍ය පාලනය දැන් ඇවිල්ලාත් ඉවරයි. නමුත් දැන් එකපාරට මේ 7 වෙනි පරිච්ඡේදයේ නැවත බෙල්ෂෂර් ගැන කතා කරනවා. දැන් මේ බයිබලයේ සමහර පොත්වල බොහෝ පොත්වල සමහර වෙලාවකට මේ එළියලා තිබෙන අනුපිළිවෙල වෙනස්. හරි දැන් මේ දානියෙල් මේ 7 වෙනි පරිච්ඡේදයේ මේ සිදුවීම් පැමිණියේ මේ දාරියුස්ගේ කාලයටත් ඉස්සෙල්ලා. අපි කලින් කතා කරපු 6 වෙනි පරිච්ඡේදයට ඉස්සෙල්ලා. මේ 5 වෙනි 6 වෙනි පරිච්ඡේදය අතර සිදුවීමක් තමයි මේ කාරණාව වෙන්නේ. මේ දර්ශනයේ දානියෙල් දකින්නේ. ඒ නිසා මේ කාරණාව අපි දැනගන්න ඕනේ. ඒ වගේම දානියෙල් පළවෙනි පරිච්ඡේදය ඉඳන් 6 වෙනි පරිච්ඡේදය දක්වා දානියෙල්ගේ ජීවිත කතාව සහ ඒ කාලය පිළිබඳ විස්තර තමයි බොහෝ දේවල් සඳහන් වෙන්නේ. හැබැයි මම කලින් කතා කරපු විදිහට පවා දානියෙල් 7 වෙනි පරිච්ඡේදය ඉඳන් 12 වෙනි පරිච්ඡේදය දක්වා ඒ දානියෙල් දුටු දර්ශන සහ ඒ අනාගතයේ ඒ ප්‍රොෆෙටික් දේවල් අනාගතයේ මේ ලෝකයේ කෙලවර අවසානයේදී වෙන්න යන දේවල් ගැන බොහෝ දානියෙල් දර්ශන වලින් උන්වහන්සේ ඔබට මට කතා කරනවා ඒ දානියෙල් පොතේ. මේ සිදුවීම් අනුපෙළව අනුව දානියෙල් 7 විස්තර කරපු මේ දර්ශනය දානියෙල් 4 5 6 4 5 කාලය තුල 6 නෙමෙයි 4 වෙනි සහ 5 වෙනි පරිච්ඡේදයේ ලියපු ඒ කාලය තුල තමයි මේ දර්ශනයන් දානියෙල් දකින්නේ. මොකද බෙල්ෂෂර් ඉන්න කාලේ. ඒකත් අපි තේරුම් ගන්න ඕන. දැන් මේ පළවෙනි දර්ශනයේ දානියෙල් 7 සිට 15 දක්වා විස්තර කරපු මේ හතරෙන් කියන්නේ දානියෙල් 7 වෙනි පරිච්ඡේදය ඉඳන් 12 වෙනි පරිච්ඡේදය දක්වා විවිධ දර්ශන දානියෙල් දකිනවා. ඒ දේවල් වල ඒ පළවෙනි එකක් තමයි මේ දර්ශනය. ඒක බොහෝ විස්තරාත්මකව මෙතනදී කියනවා. අනෙක් දර්ශන තුනම මේ පළවෙනි දර්ශනයේ දැන් ඉදිරියේදී අපි කියන්නේ දානියෙල් 7 වෙනි පරිච්ඡේදයෙන් පස්සේ කියන්නේ 8 ඒ ඇතුළු ඒ පරිච්ඡේදවල දකින්ට යන අපි ඉගෙන ගන්නට යන මේ දානියෙල් දැක්කා වූ දර්ශනවල පොදු රාමුවක් විදිහට තමයි මේ දානියෙල් 7 වෙනි පරිච්ඡේදයෙන් මේ දර්ශනය දකින්නේ. ඒ වගේම අපි දැන් අද අධ්‍යයනය කරන එක අපි දකින්ට යනවා මේක මේ දානියෙල් 7 වෙනි පරිච්ඡේදයේ මේ දානියෙල් දකින්න දර්ශනය එදා නෙබුකද්නෙසර් දැක්ක හීනයටත් සමානකමක් තිබෙනවා. හරිද? අපි ඒව බලන්න යනවා මේ වෙලාවේදී. මේ දේවල් තුල අපි මේ අධ්‍යයනය තුල තවත් ඔබ මම දෙවියන් වහන්සේගේ වචනේ සහ උන්වහන්සේ සියල්ල දන්නවා. උන්වහන්සේ ලෝකයේ පාලනය සියල්ල දන්නවා. උන්වහන්සේ සියල්ල ඉදිරියේ දකිනවා. ඉදිරියේදී වෙන්න යන දේවල් උන්වහන්සේ දන්නවා. ඒවා තමයි උන්වහන්සේගේ වචනේ තුලින් ඔබට මට අද උන්වහන්සේ කතා කරන්නේ. ඒ නිසා අපිට නිසැකකමක් තිබෙනවා. අපි දන්නේ නැතුව අඳුරේ අතපත ගාගෙන යන අය නෙමෙයි සැබෑ කිතුණුවන් කියන්නේ. ඒ නිසා අපි ඒක තේරුම් ගමු. ඒ නිසා මේ කාරණාව පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ අපි එකෙන් ඒ දේ තුල අපි ඉදිරියට යමු. දෙවෙනි පදේ ඉඳන් අපි බලමු. දානියෙල් කතාව කොට කියනුවේ රාත්‍රී මාගේ දර්ශනයේදී මෙසේ දුටිමි. ආකාශයේ සුළං 4 මහා මුහුදට සැරෙන් ගැසුවේය. එකිනෙක කෙනාට වෙනස් වූ මහා මුර්ගයන් කියන්නේ සත්තු මහා මුර්ගයන් 4 දෙනෙක් මුහුදෙන් නැගී ආවෝය. මුහුදෙන් නැගී ආවෝය. දැන් මෙතනදී මේ මහා මුහුද අනිවාර්යයෙන්ම බයිබල් විශාරදයෝ පවා කියන විදිහට මේ මහා මුහුද කියන්නේ මෙතනදී මේ කතා කරන්නේ මධ්‍යධරණී මුහුද. මධ්‍යධරණී මුහුද ගැන තමයි මේ මහා මුහුද කියලා කියන්නේ බොහෝ බයිබල් විශාරදයෝ පවා කියනවා. කියන්නේ මොකද මේ
මේ දර්ශනයේ සඳහන් මේ හැම අධිරාජ්‍යයක්ම දැන් අපි මේ දානයේ පළවෙනි පරිදි ඉඳන් අධ්‍යයනය කරමින් යනවානේ. අපි දකින්නවනේ දැන් එක එක අධිරාජ්‍යයන් ගැන. මේ හැම අධිරාජ්‍යයක්ම භූගෝලීයව මේ හැම අධිරාජ්‍යයකටම මේ මධ්‍ය ධරණී මුහුද සම්බන්ධ වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ ඔබ දන්නවා බොහෝ දේවල් මේ ගැන. දැන් මහා මුහුදට සැරෙන් ගැසුවේ කියලා එතනදී අපි කියුවා. straw upon the great sea ඉංග්‍රීසියෙන් එතන තියෙන්නේ. දැන් මේක අවුල් සහගත හා කැළඹිලි සහගත අදහසක්. හේබ්‍රේවරු විශේෂයෙන්ම ඉදෙව්වරු හේබ්‍රේවරුන් මුහුද භයානක හා අద్భుත දෙයක් ලෙස සැලකුවා. එය නොසන්සුන් අංගයක්. නමුත් ඒක හීලා කරන්න පුළුවන් දෙවියන් වහන්සේට පමණ ඕනතරම් බයිබලයේ වචන අපි ඉගෙන අපි අහලා තියෙනවා. අපි බලමු දැන් මේ දේවල් වලින් සංකේතවත් කරන්නේ බොහෝ විට ආසන්න වශයෙන් මොනවා ගැනද කියලා අපි බලන්න යනවා. මොකද මේ දැන් දානියෙල් පොතේ බොහෝ සංකේතාත්මක දේවල් තියෙනවා. මේ දේවල් ගැන විවිධ බයිබල් විශාරදයෝ මත ගැන විශාරදයෝ තුලත් විවිධ මත තියෙන්නේ. දැන් මේවා අධ්‍යයනය කරනකොට ඒක තේරෙනවා විවිධ මේ බයිබල් විශාරදයෝ මතත් විවිධ එවුන් අතර විවිධ මත තියෙනවා. මම හිතන දේ කාටවත් මේ පොළොවේ මිනිස්සෙට ස්ථිර වශයෙන් 100% කියන්න බෑ මේක මේකමයි කියන දේ. නමුත් ඒ ආත්මයන් වහන්සේ තුල ඒ ගෙනියන්නා උන්වහන්සේගේ දරුවන් තුල ඒ පොදු අදහසක් තිබෙනවා. අපි ඒව බලන්න යනවා. දැන් ඒ කාරණාව දැන් එතනදී මම ඒක ඒ King James version එකේ තිබෙනවා Daniel spake and said, I saw in my vision by night, and behold, the four winds of heaven strove upon the great sea, and four great beasts came up from the sea, diverse one from another. එකිනෙකනට වෙනස්. මෙතනදී strove upon the great sea. මහා මුහුදට සැරින් අපි සිංහලෙන් කතා කර තිබුණ සිංහල බයිබලයේ පරිවර්තනයේ මේ මහා මුහුදට සැරින් ගැසුවේ කියලා තියෙනවා. සුළං 4 ආකාශයේ සුළං 4. දැන් මහා මුහුද අනිවාර්යයෙන්ම මධ්‍යධරණී මුහුද. දැන් මේ සුළං ගැන කතා කරනකොට අපි බලන්න යන විදිහට ඉස්සෙල්ලා මුහුද ගැන අපි බලුවොත් එහෙම මුහුද සමහර විට බොහෝ විට මේ බයිබලයේ මුහුද ගැන කතා කරනකොට සමහර විට අන්‍ය ජාතීන් ගැන කතා කරනවා. ඒ වගේම විශේෂකොට මුහුද මුළු මනුෂ්‍ය වර්ගය සහ සමූහය ජාතීන් පෙන්눔 කරන්න නිතරම බයිබලයේ බොහෝ විට මේ මුහුද සංකේතාත්මකව අරගෙන තිබෙනවා. ආදර්ශනයක් ලෙස අරගෙන තිබෙනවා. අපි උදාහරණ කිහිපයක් බලුවොත් එහෙම යෙසායා 57:20 කියනවා නමුත් දුෂ්ටයෝ කැළඹී තිබෙන මුහුදට සමානය. මක්නිසාද ඊට නිශ්චලවන්ට නුපුළුවන එහි ජලය මඩ හා කුණු මතු කරයි කියලා ඒ මුහුද දුෂ්ටයන්ට සමාන කරනවා. ඒ කියන්නේ මනුෂ්‍යයන්ට ජාතීන්ට සමාන කරනවා. ඒ වගේම ගීතාවලිය 65:7 කියනවා උන්වහන්සේ මුහුදු ഘോഷාවද එහි රැළ ഘോഷාවද මනුෂ්‍ය වර්ගයන්ගේ කෝලහලයේද සංසිඳුවනසේක කියලා ලියා තිබෙනවා. ඒ වගේම යෙසායා 17:12 වෙනි පදේ ඉඳන් තිබෙනවා අන්න බොහෝ ජන සමූහයන්ගේ ഘോഷාවක් මුහුදු වල ഘോഷාව මෙන් ඔහු ഘോഷා කරති. ජාතින්ගේ ගර්ජනාවක්ද ඇසෙන්නේය. බොහෝ ජලවල ගර්ජනාව මෙන් ඔහු ගර්ජනා කරති. ජාතීන් බොහෝ ජලවල ගර්ජනාව මෙන් ගර්ජනා කරන නමුත් උන්වහන්සේ ඔවුන්ට සැර කරනසේක. ඔහු ඈතට පලා ගොස් කඳුවල තිබෙන බොල් සුළඟටත් රොඩු සුලි සුළඟටත් ගහගෙන යන්නක් මෙන් පන්නා දමනු ලබන්නෝය. බලව සවස් වේලේ බීතියක්ද පහන් වන්නන්ට පළමුවෙන් ඔහු නැත. අප නාස්ති කරන්නන්ගේ කොටස අපෙන් කොල්ල කන්නන්ගේ විපාකද ඒකය. දැන් එතන බලන්න එතනත් මේ මුහුද ගැන ගීතාවලිය 89:9 කියනවා ඔබ මුහුදේ උඩුකුකම දමනය කරනසේක. මේක ආත්මිකව ගන්න මේ කාරණාව. උන්වහන්සේ අපි දන්නවා උන්වහන්සේ ඇත්තටම රළු මුහුද දමනය කරා. යේසුස් වහන්සේත් මුහුද ඒව දේවල් කරා. දැන් මෙතන බලන්න ඔබ මුහුදේ උඩුකුකම දමනය කරනසේක. දැන් මේ ලෝකයන්ගේ ජාතීන්ගේ භාෂාවන්ගේ උඩුකුකම උන්වහන්සේ දමනය කරනවා. ඔබ මුහුදේ උඩුකුකම දමනය කරනසේක. එහි රැළ නගින කල ඒවා නිශ්චල කරනසේක. රාහබ් මරණු ලැබූ කෙනෙකු මෙන් කැබලි කොට බින්දසේක. ඔබගේ බලය නැමැති බාහුවෙන් ඔබගේ සතුරන් පලවා හරිනසේක. දැන් මේ දෙවියන්වහන්සේගේ විනිශ්චය දෙවියන්වහන්සේගේ ක්‍රියාව එතන ඒ කතා කරනවා. දැන් මෙතනදී මේ රාහබ් කියන්නේ අපි අර යේෂුවාගේ කාලේ දැක්ක අර යේෂුවාගේ කට්ටියව බේරගත්ත අර අපි ඒ වචන කියන්න හොඳ නෑ. අර වෛශ්‍ය ස්ත්‍රියක් ලෙස සිටියා රාහබ් කියන නෙමෙයි මේ කියන්නේ. මේ රාහබ් කියලා සංකේතාත්මකව මේ
වෙන දෙයක් ගැන කතා කරන්න මෙතන මේ රාහබ් ගැන මට උගන්වන්න මේ රාහබ් වචනේ අර්ථය උගන්වන්න බෑ ඒකත් සංකීර්ණයි මෙතනදී ලෙවියාතාන් ගැන කතා කරනවා මුහුදේ සර්පයා ගැන කතා කරනවා ඒ අතරතුර තමයි මේ රාහබ් කියන වචනේ ගන්නෙ මේ බයිබලේ මේ රාහබ් ඒ රාහබ් නෙමෙයි හොඳේ ඒකත් තේරුම් ගන්න මම මෙතන ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ ඉරිදරව් 17 1 සහ 17 15 මෙහෙම කියනවා පළවෙනි පරිච්ඡේදයේ ලියුතෝ 17 පළවෙනි පදේ කියනවා පාත්‍රා සත දැරූ දේවදූතයන් සද්දෙනාගෙන් එක්කෙනෙක් ඇවිත් මා සමග කතා කොට මෙහි එන්ට බොහෝ ජල පිට හිඳින මහත් වෛශ්‍යාවගේ විනිශ්චයට නුඹ පෙන්වන්නෙමි 15 කියනවා ඔහු තවත් මට කතා කොට වෛශ්‍යාව ඉඳගෙන ඉන්න තැන නුඹ දුටු ජලය නම් අර මහ මුහුද ජලය නම් මනුෂ්‍ය වර්ගයෝද සමූහයෝද ජාතියෝද භාෂාවෝද වෙති එනිසා මම මේ පද කිහිපෙන් අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි මෙතනදී මේ එලිතරව මේ සමා වෙන්නේ මේ දානියෙල් 7 වෙනි පරිච්ඡේදයේ මේ මහා මුහුද කියලා කතා කරනකොට අපිට පැහැදිලි මේ දේවචනය තුල මේ උඩුගුබු ජාතිය මිනිස්සුયો ජාතියෝ ජාති වර්ග ගැන තමයි මේ කතා කරන්නේ. මේ මනුෂ්‍ය වර්ගයා තුලින් තමයි මේ මුර්ගයන් පැමිණෙන්නේ. ඒ කියන්නේ මේ ලෝකෝත්තර කාරණා තුලින් තමයි මේ මුර්ගයන් හතර දෙනා පැමිණෙන්නේ. ඒ වගේම ආකාශයේ සුළං හතර. මේ ගැනත් බයිබලයේ බොහෝ පද තිබෙනවා. මේ සුළං ගැන ආකාශයේ සුළං හතර. ඇත්තටම භූගෝලීයවත් මේ සුළං හතර ගැන බයිබලයේ කතා කරන ඔය ඊස්ට් වෙස්ට් නෝර්ත් ලෙස ඒ සුළං හතර ගැන බයිබලෙත් කතා කරනවා. උන්වහන්සේ මේ දකුණු සුළ උතුරු සුළඟින් මෙන්න මේ දේවල් කරනවා. උන්වහන්සේ පෙරදිග දකුණු සුළඟින් මෙන්න මෙහෙම දේවල් කරනවා. විවිධ බයිබල් පද මේ ගැනත් තියෙනවා. ඒ වගේම අපි දකිනවා අර නික්ම යාම පොතේ පවා අර දෙවියන් වහන්සේගේ විනිශ්චය උදහස විනිශ්චය අර පාරාවෝ කෙරෙහි එවන වෙලාවෙත් උන්වහන්සේ සුළඟ පාවිච්චි කරා. උන්වහන්සේ මුහුද බෙදෙන වෙලාවෙදිත් සුළඟ පාවිච්චි කරා. ඒ නිසා මේ සුළඟ ගැන බොහෝ දේ බයිබලයේ ලියා තිබෙන අතර හැබැයි මෙතනදී මේ ආකාශයේ සුළං හතර කියලා කතා කරනකොට දෙවියන් වහන්සේ මේ මිනිසා සමග සටන් කිරීමට ඇති ස්වෛරී බලය පිළිබඳ විස්තරයක් තමයි මෙතනදී තේරෙන්නේ. මොකද මේ ගැනත් විවිධ අය අර්ථකථනය කරනවා මේක අන්ධකාර බලවේගය වෙන්න පුළුවන් කියලා. එහෙම ඒවා ගැන මම කියන්න යන්නේ නැහැ. නමුත් මෙතනදී අපි පොඩි පද කිහිපයක් තව බලමු. තව අපිට මේක ගැන යම් අදහසක් පැමිණෙන පිණිස ගීතාවලිය 35:5 කියනවා ඔව්හු සුළඟ ඉදිරියෙහි බෝල්මෙන් වෙත්වා ස්වාමින් වහන්සේගේ දූතයා ඔවුන් එළවා යේවා. ගීතාවලිය 48:7 කියනවා ඔබ පෙරදිග සුළඟින් තාර්ෂිසි නැව් බිඳිනසේක. ගීතාවලිය 107:25 කියනවා මක්නිසාද උන්වහන්සේ අනකොට එහි රැළ නංවන්නා වූ තද කුණාටුව හටගන්නසේක. ඔහු අහසට නගිති ගැඹුරට බසිති. ඒ විපත්ති ඔවුන්ගේ ප්‍රාණය දිය වෙයි. ඒ විපත්ති වලින් ඔහු බේබත් දුකෙන් ඇලවෙවි ඔබම ඔබ නැවි නැවි යති. ඔවුන්ගේ නුවණ නැති වී යයි. යෙසායා 27:8 කියනවා ඈ ආකට හැරීමෙන් ඔබ මදක් ඈට දඬුවම් කරනසේක. පෙරදිග සුළඟ ගසන දවසේදී උන්වහන්සේ Tamanගේ තද සුළඟින් ඈ පහ කරලසේක. යෙරමියා 49:36 කියනවා මම ඒලාම්ට විරුද්ධව මේ ඒලාම් කියන්නේ පර්ෂියාව කියලා කියනවා බෞද්ධ විශාරදයේ මේ ඒලාම් කියන වචනේම ඒලාම්ට විරුද්ධව අහස්සේ සතර කොනෙන් සුළං සතරක් පමුණුවා. ඒ සියලු සුළං වලට ඔවුන් විසිරුවා දමන්නෙමි. පන්නනු ලබන ඒලාම් වරුන් නොපැමිණෙන්නා වූ කිසි જાතියක් නොවන්නේ. සෙකරියා 2:6 කියනවා හෝ උතුරු දේශයේ සිට පලා එන්නයි ස්වාමින් වහන්සේ කියනසේක. මක්නිසාද මම ආකාශයේ සතර දිග සුළං මෙන් නුඹලා විසිරුවන්නෙමි ස්වාමින් වහන්සේ කියනසේක. එසකියල් 37:9 කියනවා එවිට උන්වහන්සේ මට කතා කොට නුඹ සුළඟට අනාගත වාක්‍ය කියන්න. මනුෂ්‍ය පුත්‍රය නුඹ අනාගත වාක්‍ය කියමින් සුළඟට කතා කොට ස්වාමී වූ දෙවියන් වහන්සේ මෙසේ කියනසේක එම්බා ආත්මය නුඹ සතර දිග සුළං වලින් ඇවිත් මැරුම් කෑවා වූ මොවුන් ජීවත් වන ලෙස මොවුන් තුරට හුස්ම හෙලන්න කියා කියපන්නේ කීසේක. එලිදරව් 7:1 කියනවා. ඉන්පසු ගොඩටත් මුහුදටත් කිසි ගහකටවත් සුළඟ නොවදින පිණිස දේවදූතයන් 4 දෙනෙක් පොළවේ සතර දිග සුළඟ අල්ලාගෙන පොළවේ සතර කොනේ සිටිනවා දුතිමි. මෙවැනි ආකාරයේ මේ සතර සුළං ගැන ඒ වගේම සුළං සතර ගැන බයිබලයේ විවිධ අර්ථකථන තිබෙනවා. විවිධ ස්ථානවල කතා කරනවා. ඒ නිසා මේ සුළං හතර ගැන අපි බැලුවොත් එහෙම අපිට තේරුම් ගන්න පුළුවන් කාරණාව තමයි මේක දෙවියන් වහන්සේගේ විනිශ්චය හා දෙවියන් වහන්සේගේ ක්‍රියාව අතර සම්බන්ධකමක් මෙතන තිබෙන්නේ. ඒ සුළඟට නැත්නම් මේ ජාතීන් උඩුකාරව මිනිස්්‍ය පාලනය තුල තිබෙන මේ සමුද්‍රයට මේ මහා මුහුදට උන්වහන්සේ පහර ගහනවා. උන්වහන්සේ ඒක කලඹවනවා.
දෙවියන් වහන්සේගේ ක්‍රියාව. උන්වහන්සේ තමයි අර මේ යුදෙව්වරුන්ට විරුද්ධව ඒ ඊශ්‍රායලට විරුද්ධව විවිධ ජාතීන්වත් ගෙනාවේ. අපි දකිනවා මද පර්ෂියානුවන්ව ගෙනාවේ කවුද? දෙවියන් වහන්සේ. බැබිලෝනියව ගෙනාවේ කවුද? ඊශ්‍රායලට විරුද්ධව දෙවියන් වහන්සේ. වෙන ආකාරයේ උන්වහන්සේගේ ස්වෛරී බලය තුල උන්වහන්සේගේ බල පරාක්‍රමය තුල මේ සුළං හතර නියෝජනය කරනවා. ඒ නිසා අපි මේ මට්ටමින් අපි මේක තේරුම් ගන්න උත්සාහ කරමු. ඒ නිසා දැන් ඒ රාමුව තුල අපි ඒක බැලුවොත් එහෙම නැවත මම මේ පදේ ආයෙත් කියවෙනවා. දානියෙල් කතාවකට කියනවා රාත්‍රී මහා දර්ශනයේදී මෙසේ දුටිමි. ආකාශයේ සුළං හතර මහා මූදට සැරෙන් ගැසුවේය. එකිනෙක කෙනාට වෙනස් වූ මහා මුර්ගයන් 4 දෙනෙක් මුහුදෙන් නැගී ආවෝය. අපි දැන් ඒ කාරණාව තමයි යම් පමණ අධ්‍යයනය කරේ. අපි තව පල්ලෙහාට යමු. මේ මහා මුහුදෙන් විශාල සතුන් 4 දෙනෙක් ආවා. එකිනෙක කෙනාට වෙනස්. දැන් මේක දානියෙල් දර්ශනයෙන් දකින්නේ. මේවා ගැන අන්තර්ජාලයේ විවිධ චිත්‍ර තිබෙනවා. විවිධ රූප, විවිධ දේවල් තිබෙනවා. ඒවල ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. මොකද මේක දානියෙල් දැක්කේ. මේ දානියෙල් දැක්ක සත්තු අපි ඇත්තට දකින්නේ නැහැ නේද? අපි බලන්න යනවා මේ වගේ සත්තු අපි ඇත්තට දැකලා තියෙනවද කියලා. ඒ නිසා මේවා මේ වගේ සත්තු ඇත්තට දැකලා නැහැ අපි. නමුත් මේවා සංකේතාත්මක දේවල්, මේවා චිත්‍රයට නගලා තියෙන ඕන බොහෝ අය. නමුත් ඒවත් 100%ක් මේක හරියටම නිර්වද්‍යව ප්‍රකාශ කරනවාද කියන දේ අපි දන්නේ නැහැ. අපි 4 වෙනි පදේ ඉඳන් බලමු දානියෙල් 7. පළමුවෙනියා සිංහයෙකු මෙන්ය. ඌට රාජාලි පියාපත් තිබුණේ. දැන් අපි හැම දැකලා නැහැනේ සත්තුන්ව. සිංහයන් ගණන් දැකලා තියෙනවා. සිංහයන්ට රාජාලි යුගයේ අත්තර තියෙනවා අපි දැකලා තියෙනවද? නැහැනේ. බලා සිටින අතර උගේ පියාපත් උදුරවා දමා ඌ පොළවෙන් ඔසවා මිනිස්යෙකු මෙන් පාද දෙකකින් සිටුණු ලැබීය. මනුෂ්‍ය සිතක්ද ඌට දෙන ලද්දේය. ඊට පස්සේ තව මුර්ගයෙක් වන දෙවනියා වලහැකුට සමානය. ඌ එක ඇලයකින් කෙලින් වී උන්නේය. ඉල ඇට 3ක්ද උගේ කටේ උගේ දත් අතරේ තිබුණේය. නැගිට බෝ මස් කවයි ඌට කියන ලද්දේය. ඉන්පසු තවත් එකෙක් දුටිමි. ඌ කොටියෙකු මෙන්ය. පියාපත් 4ක් ඌගේ පිටේ තිබුණේය. එවැනි සත්තුන් අපි දැකලා නැහනේ. ඒ මුර්ගයාට හිස් 4කුත් තිබුණේය. ආණ්ඩු බලයද ඌට දෙන ලද්දේය. දැන් මේ කාරණාව මේ අපි දානියෙල් 7:4 ඉඳන් 5ට මේ කිව්වා වූ මේ ලියා තිබෙන වචනේ මුර්ගයන් 3 දෙනෙක් ගැන මුලින්ම කතා කරනවා. 4 වෙනි මුර්ගයා පස්සේ අපි කතා කරනවා. දැන් මෙතනදී මුලින්ම මට කියන්න ඕනේ එක දෙයක් මේ යම් නිවැරදි කිරීමක් කරන්න ඕනේ. ඌ කොටියුක මෙන්නේ කියලා සිංහල බයිබලයේ මෙතන කියනවා. නමුත් ඉංග්‍රීසි බයිබලයේ මම විවිධ පරිවර්තන බැලුවා ඉංග්‍රීසි බයිබලයේ. එතන තිබෙන්නේ මෙතන ලෙපර්ඩ් නැත්නම් දිවියා කියන දේ තියෙන. ඒ නිසා මේ කොටියෙක් නෙමෙයි මේක වෙන්න ඕනේ දිවියෙක්. කොටියාගේ දිවියාගේ පුල්ලි තියෙනවා. හැබැයි වෙනස්. කොටියට වඩා දිවියා වේගවත්. කොටියට වඩා දිවියා අර ගොදුර කෙරි ඉක්මනින් ක්ෂණයකින් පනිනවා කොටියට වඩා. ඒ නිසා මෙතන සිංහල බයිබලයේ මම විශ්වාස කරනවා මේතන පරිවර්තනයේ කොටියා නෙමෙයි එතන දිවියයි වෙන්න ඕනේ. ඒ නිසා අපි ඒක බලන්න යනවා. මොකද ඒක ඉංග්‍රීසි භාෂාවේ තියෙන්නේ. ඒක එහෙම the first was like a lion and had eagle's wings. I beheld till the wings thereof were plucked, and it was lifted up from the earth, and made stand upon the feet as a man, and a man's heart was given to it. And behold, another beast, a second, like a bear, and it raised up itself on one side. එක පැත්තක් උසයි. උස් කරගෙන ඉන්නේ. And it had 3 ribs in the mouth of it, between the teeth of it. And they said thus unto it, arise, devour much flesh. After this I beheld, and lo, another, like a leopard, which had upon the back of it 4 wings of a fowl. The beast had also 4 heads, and dominion was given to it. ඒ නිසා මෙතනදී ඒ දිවියෙක් ගැන ඒ 3 වෙනි මුර්ගයා ගැන කතා කරන්නේ. මෙතනදී පළවෙනියා සිංහයෙකු මෙන්ය. ඌට රාජාලි පියාපත් තිබුණේය. මා බලා සිටි අතර ඌගේ පියාපත් උදුරා දමා ඌ පොළවෙන් ඔසවා මිනිස්යෙකු මින් පාද දෙකකින් සිටිනු ලැබීය. මිනිස්ය සිතක්ද ඌට දෙන ලද්දේය. දැන් මුලින්ම කියන්න ඕනේ මම ඉදිරියට යන්න ඉස්සෙල්ලා දැන් මේ මුර්ගයන් 4 දෙනාගෙන් නියෝජනය කරන්නේ ඇත්තට සත්තු නෙමෙයි. බයිබලයේ ඒක පල්ලහැම මේකෙම තියෙනවා දානියෙල් 7 වෙනි පරිච්ඡේදය 17ට යනකොට කියනවා 17 කියනවා ඒ මහා මුර්ගයන් 4 දෙනා නම් රජවරුන් 4 දෙනෙක්. අපි ඒක පල්ලහැට කියවනවා ඉදිරියේදී. දැන් මම මේ මුලින්ම ඒක කියුවා අපිට මේක තේරුම් ගන්න. මේ මුර්ගයන් 4 දෙනාගෙන් නියෝජනය වෙන්නේ රජවරු 4 දෙනෙක්.
නැත්නම් රාජ්‍ය තන්ත්‍ර රාජ්‍ය පාලන හතරක් ගැනයි කතා කරන්නේ. රාජධානි හතරක්. දැන් මෙතනදී පළමු රාජධානිය සිංහයෙකු නිසා රාජාලියෙකු විසින් නියෝජනය කරන බව අපි දකිනවා. දැන් ඒකින් පැහැදිලි අපි මේ මෙතෙක්කල් අපි අධ්‍යයනය කරපු විදිහට බයිබල් විශාරදයෝ ඒ කියන දේ තමයි බැබිලෝනි අධිරාජ්‍ය තමයි නියෝජනය කරන්නේ. ඒ වගේම මම අධ්‍යයනය කරනකොට දැක්ක දෙයක් තමයි සමහර කැනීම්වලදී බැබිලෝනි කැනීම්වලදී පවා හම්බ වෙලා තිබෙන සමහර අර පින්තූරවල තිබිලා තියෙනවා සිංහයන්ගේ රූප පියාපත් තියෙන. අදටත් සමහර දේවල් වල මේවා පාවිච්චි කරනවා. මේ සිංහයෝ පියාපත් තියෙන බැබිලෝනි අර්ථවත් කරන මේ සංකේතවත් කරන්නේ ඒක. දැන් මේ බැබිලෝනි අධිරාජ්‍යගිරි නිබුකද්නේසර්ගේ පාලනය සහ ඔහුගේ මහිමය හා බලය මේකට හොඳින් ගැලපෙනවා. ඒ සිංහයා සහ ඒ අර රාජාලියකුමින් තියෙන පියාපත්. දැන් මේක පැහැදිලි. අපි ගිය පරිච්ඡේදයේ කතා කළා දාන මේ නිබුකද්නේසර් රජතුමාට මොකද වුනේ කියන දේ. එයාට මිනිස්සුගේ සිතක් දුන්නයි කියලා එතනදි කියනවා. දෙන්න ඉස්සලා මොකද වුනේ? එයාගේ උඩුක්කම දෙනාසේ ඉවත් කළා. මනුෂ්‍ය සිතක් එයාට දුන්නා. අපි ඒවා මීට ඉස්සලා අධ්‍යයනය කරා මේ වීඩියෝස් තියෙනවා YouTube එකේ බලන්න. දැන් මෙතනදී දැන් යෙරමියා නෙබුකද්නේසර් ගැන කතා කරන කාරණාවක් තිබෙනවා. බලන්න එතන මේ දේවල් සංකේතවත් වෙනවා. යෙරමියා 49 කියන්නේ ඒක. හොඳයි. ඒ සිංහයා සහ රාජාලය යන දෙන්නම භාවිතා කරනවා යෙරමියා නෙබුකද්නේසර් ගැන කතා කරන වෙලාවේ යෙරමියා 49:19 ඉඳන් කියනවා බලව ඔහු සිංහයෙකු මෙන් යොර්දාන් වනයේ සිට බලවත් නිවාසයට විරුද්ධව නැගී එන්නේ. මක්නිසාද මම ඇසිල්ලකින් ඈ වෙතින් ඔහු දුවන්ට සලස්වන්නෙමි. තෝරා ගන්නා ලද කවරෙකු නමුත් මම ඈ කෙරෙහි පත් කරන්නෙමි. මක්නිසාද මට සමාන කවුද? මට කාලයක් නියම කරන්නේ කවුද? මා ඉදිරියේ සිටින්න පුළුවන් එනේරාත් කවුද? එබැවින් ස්වාමින් වහන්සේ ඒ දොම්ට විරුද්ධව කරගත් මන්ත්‍රණයද තේමාන්හි වැසියන්ට විරුද්ධව කරගත් උන්වහන්සේගේ යෝජනාද අසන්න. සැබවින්ම ඔවුන් රැළේ කුඩා අය ඇදගෙන යනවා ඇත. සැබවින්ම උන්වහන්සේ ඔවුන්ගේ වාසස්ථානය ඔවුන් සමග පාලු කරන සේක. මේ දෙවියන්සේගේ විනිශ්චය ඊශ්‍රායල කෙරෙහි. ඔවුන්ගේ වැටීමේ ශබ්දය පොළවේ සෙලවේ. පොළවේ සෙලවේ. වැටීමේ ශබ්දයට පොළව සෙලවේ. පාලු කරන මේ කෑගැසීමේ හඬ රතු මූද දක්වා ඇසෙයි. බලව ඔහු රාජාලුකෙමින් නැගී ඉගිලී ඇවිත් බොෂ්රා පිට තමාගේ පියාපත් විදහානවා ඇත. ඒ දවසේ ඒදෝ මේ බලවතුන්ගේ සිත බිහි කරන ස්ත්‍රීන්ගේ සිතමින් වන්නේ කියලා අනාගත වාක්‍යයක් තියෙනවා. එතනින් පවා සංකේතවත් කරන මේ බැබිලෝන අධිරාජ්‍ය එන විදිය ඒ සංකේතවත් කරනවා සිංහයා සහ රාජාලියගේ පියාපත් ලෙස. ඒ නිසා අපි දකිනවා දැන් මේ කතා කරන මේ පළවෙනි මුර්ගයා ඒ රාජාලියගේ පියාපත් තියෙන සිංහයාගෙන් අර්ථවත් කරන්නේ සංකේතවත් කරන්නේ බැබිලෝනි අධිරාජ්‍ය. ඒකයි මම කිව්වේ මේක කලින් නෙබුකද්නේසර් දැක්ක හීනේ අර පිළිමේ රන් හිසෙන් නිරූපණය වුණා බැබිලෝනිය. දැන් මේ ඒකයි කියන්නේ මේ හා සම්බන්ධකමක් තියෙනවා. දැන් ඒක සම්බන්ධ වෙනවා මේ ඒකයි මේ සිංහයයි සම්බන්ධකමක් තියෙනවා බැබිලෝනි අධිරාජ්‍ය. තව මුර්ගියෙක් වෙන දෙවනියා වලහෙකුට සමානයි. දෙවන මුර්ගයාට සිංහයෙකුගේ රාජාලියෙකුගේ මහිමාන්ත දැරීමක් නැහැ. ඒ කියන්නේ අපි දකිනවා බයිබලයේ මීට අපි දැන් දානීය පොත අධ්‍යයනය කරපු පස්සේ කරපු දේවල් අනුව අපි දැක්ක දේ තමයි අර මේ බැබිලෝනි අධිරාජ්‍යයට වඩා අනිත් අධිරාජ්‍ය වල තේජස අඩු වෙනවා එන්න. ඒ වගේ දැන් මෙතනදී දැන් වලහක් කිව්වොත් එimhe වලහට සිංහයාගේ තරම් තේජාන්විත භාවයක් නැහැ, මහිමාන්විත කමක් නැහැ. ඒ වගේම රාජාලිය ගත්තොත් එimhe පක්ෂීන් අතරින් අර ናයකයා වගේ. අර ඉහළ අහසේ පියාසර කරන බලය තියෙන පක්ෂියෙක් තමයි රාජාලිය. දැන් එවැනි බලයක් මහිමයක් අනිත් මේ අධිරාජ්‍යයන් වලට තිබුණේ නැහැ. ඒක නිසා ඒ තේජස ඒ මහිමේ දැරීම තිබුණේ බැබිලෝනියට. දැන් ඒකයි දැන් මේ දැන් දෙවනි අධිරාජ්‍ය දෙවනි මුර්ගයා මේ වලහකුට ගැන අපි කතා කරන වෙලාවේ වලහා සිංහයෙකුට වඩා සෙමින් ක්‍රියා කරන්නේ ඔබ මම ඒක දන්නවා. හැබැයි සිංහයෙකුට වඩා අර තලා පොඩි කිරීමේ ශක්තිය වලහට තියෙනවා. සිංහයට වඩා තලා පොඩි කිරීමේ ශක්තිය වලහට තියෙනවා. වලහා සිංහය තරම් කුයික් නොවුනත්. මෙම වලහාට ජයග්‍රහණය සඳහා දැඩි රුචියක් තිබුණා. අපි ඒක දැන් කියුවා මේ පදේ. අර ගිහිල්ලා මේ මස් කන්න කියලා කියනවා. එයාගේ කටේ ඉලයට කටේ ඇට තුනක් තිබ්බා. ඇටකට තුනකුත් තිබ්බා. දැන් මේකෙන් අපි අර්ථවත් කරන්නේ මොකද්ද කියන දේ අපි දන්නවා. බයිබලයේ විශාරදයෝ පවා කියන දේ. වලහා මේද පර්ෂියානු අධිරාජ්‍ය තමයි නියෝජනය කරන්නේ. අර බැබිලෝනියේ අපි නෙබුකද්නේසර් දැකපු හීනේ අර රිදී වලින් තිබුණු අර අනිත් අත් සහ අර ලය කොටස නියෝජනය කරන අපි කිව්වේ
මේද පර්ෂියානු අධිරාජ්‍ය. අන්න ඒක තමයි මේ වලහකින් ඒක තමයි නියෝජනය කරන්නේ. බොහෝ දෙනා හිතන්නේ ඉලෑට තුන ඔවුන්ගේ මහා හමුදා ජයග්‍රහණ තුන නියෝජනය කරනවා කියලා බයිබල් විශාරදයෝ කියනවා. ඉලෑට තුනක් නේ තිබ්බේ. තේරෙනවද? දැන් සමහර බයිබල් විශාරදයෝ කියනවා මේ 10 3 7 කිව්වම ඒවා වලින් සමහර වෙලාවට ඒගොල්ලෝ කියනවා නෑ මේ සමූහයක්. දැන් මෙතනදී අන් 10ක් කිව්වම නෑ එතනින් සංකල්ප වෙන්නේ සමූහයක් කියලා කියනවා. එහෙම නෑ 10ක්. ඒ 9ක් බැරිද? ඒ වගේම මෙතනදී කියනවා දැන් ඉදිරියට අපි බලන්න යනවා අන් 10න් 3ක් ඉවත් වුණා. ඇයි 3ක් ඉවත් වුණේ 4ක් ඉවත් වුණේ නෑනේ. මේ හැම සංකේතයක ගණනකට අර්ථයක් තියෙනවා. මම විශ්වාස කරනවා. ඒවා අපි තේරුම් ගන්න අමාරු වුණත් මම විශ්වාස කරනවා අන් 10ක් කියන්නේ බහූතරයක් සමූහයක් නෙමෙයි. අන් 10ක් නම් එතන 10ක්. එක්සැක්ට්ලි 10ක්. ඒ 10න් එක එක දෙයක් අර්ථවත් වෙන්න ඕනයි. දැන් මේවා බොහෝ අය අර්ථකථනය කරන්න ගිහිල්ලා අපි අන් 10න් නියෝජනය වෙන්නේ කවුද කියලාත් බොහෝ දේවල් තියෙනවා. අපිට ඒවා වැඩක් නැහැ. දැන් මෙතනදී මේ මේද පර්ෂියානු අධිරාජ්‍ය තමයි මේ වලහගෙන් නියෝජනය වෙන්නේ. දැන් අර ඉලයට අර ඇට තුනක් කටේ තිබ්බා. ඒකෙන් සංකේතවත් වෙනවා මේ පර්ෂියානු අධිරාජ්‍ය ගත්ත මහා ජයග්‍රහණ තුනක් සඳහන් වෙනවා. ඒ තමයි ඒගොල්ලෝ බැබිලෝනිය පරාජයට පත් කළා. ඒගොල්ලෝ ඊජිප්තුව පරාජයට පත් කළා. ඒගොල්ලෝ ලිඩියාව පරාජයට පත් කළා. බයිබල් විශාරදයෝ කියනවා ඔය අධිරාජ්‍ය නැත්නම් ඔය රාජ්‍යයන් තුන තමයි ඔය ඇට කට තුනෙන් සංකේතවත් වෙන්නේ. දැන් ලිඩියාව කියලා කියන වර්තමාන තුර්කිය. ඒ වගේම මේද පර්ෂියානු අධිරාජ්‍යයේ සේනාව අර සෙමින් අර පලා පොඩි කිරීමේ ගැන ප්‍රසිද්ධව ඉඳලා තියෙනවා. අර බැබිලෝනිය වගේ නෙමෙයි. ඕන් උසස් ප්‍රමාණයෙන් සහ ශක්තියෙන් තම විරුද්ධවාදීන් පරාජයට පත් කරලා තියෙනවා. ඒ වගේම නැගිට බොහෝ මස් කවයි උට කියන ලද්දේ. කියන කවුරු හරි කිව්වා. දැන් මේන් පෙන්눔 කරන්නේ පර්සියානුවන් විසින් බොහෝ විට සිදු කරන ලද අන්ත කුරිරුකම් සහ ඔවුන්ගේ ජයග්‍රහණවල ඒ පුළුල් ප්‍රමාණය ගැන තමයි එතනදී කතා කරන්නේ. ඒ නිසා මේවා අපි ඉන් ඩීටේල් බොහෝ ගැඹුරට අපි යන්නේ නැහැ. ඒ නිසා දැන් මේ වලහකින් නියෝජනය වුණේ මද පර්ෂියානු අධිරාජ්‍ය ඊට පස්සේ තුන්වෙනි එක්කෙනා තවත් ඉන්පසු තවත් එකෙක් දුටිමි. ඌ කොටියකු මෙන්නේ. දැන් මං කිව්වා කොටියක් නෙමෙයි මේක වෙන්න ඕනේ දිවියා කියන එක. ඌ දිවියකු මෙන්නේ වෙන්න ඕනේ මෙතන. දැන් දිවියා නැත්නම් ලෙපර්ඩ් හදිසි අනපේක්ෂිත ප්‍රහාර සඳහා ප්‍රසිද්ධයි. අපි දකිනවා අපි ඩිස්කවරි channel වල පවා අපි දැකලා තියෙනවානේ කොහොමද දිවියා කුරුමානම් අල්ලගෙන එකපාරට වේගින් පනින්නේ. දැන් චීටා ගැන නෙමෙයි මම කියන්නේ දිවියා ගැන. හොඳේ. අර හරි කුයික් ෂණයෙන් ගොදුරට පනිනවා. දැන් අපි දකිනවා දැන් ඒ අනපේක්ෂිත ප්‍රහාරයන් වලට ප්‍රසිද්ධයි දිවියා. මේ විශේෂයෙන් වේගවත් දැන් පියාපතුත් තියෙනවා. දැන් ඒකට කොච්චර වේගවත් නැද්ද? පියාපත් තියෙන දිවියෙක් කිව්වම ඒ කියන්නේ මෙයා මේකෙන් සංකේත වෙන්නේ එයාගේ දක්ෂකම සහ එයාගේ වේගවත්කම. ඒ වගේම හිස් හතරක් තියෙනවා. ඒ හිස් හතරක් කිව්වම එයාගේ දක්ෂකම පෙන්වනවා වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මේවා විවිධාය විවිධාර්ථ කතන දෙනවා. මම නැවත කියනවා. මම නම් හිතන්නේ මේ පොළොවේ මිනිහෙක් ඉන්නවා මිනිහෙක් ඉන්නවා කියලා මේවා ගැන 100%ක් මේකමයි කියලා කියන්න. අපි නිසා අපි මේ පොදුවේ බහුතරයක් අය පිළිගන්න මතය තුළ මමත් ඉන්නවා. අපි බලමු මේක අධ්‍යයනය කරලා. දැන් සෑම සතෙක්ම බලවත්. දැන් මෙතන කතා කරපු මුර්ගයෝ බලවත් නේ. නමුත් එහි ගොදුර කෙරෙහි වෙනස් ආකාරයකින් තමයි ඒගොල්ලෝ ආධිපත්‍ය දරන්නේ. දැන් සිංහයා ගොදුර කෙරෙහි ආධිපත්‍ය දරන විදිය. වලහා ගොදුර කෙරෙහි ආධිපත්‍ය දරන විදිය. දිවියා ගොදුර කෙරෙහි ආධිපත්‍ය දරන විදිය වෙනස්. තේරෙනවද? අන්න ඒ විදිහට මේක වෙනස්කම තිබෙනවා. දැන් සිංහයා ගිල දමනවා. අපි දකිනවා. ගිල දමන සිංහයා ගැන කතා කරනකොට සාතන් ගැන කතා කරනකොට වලහා පොඩි කරනවා. දිවියා උගේ ගොදුරට වේගයෙන් පනිනවා. මේකෙන් අර මේ වගේ අර ප්‍රවේශයන් වෙනස්. හොඳයි? දිවියා නියෝජනය කළේ දැන් මෙතනදී දිවියා ගැන අපි කතා කරනවා. එයා නියෝජනය කරන්නේ ග්‍රීක අධිරාජ්‍ය. බයිබල් විශාරදයෝ කියනවා. ඒක මැනවින් පැහැදිලි. මොකද මහා ඇලෙක්සැන්ඩර් වයස අවුරුදු 28 තරුණ කාලේ ඔහු විශිෂ්ට සම්පන්න ලෙස මුළු ලෝකයම පාලනය කරන්න එයා ලෝකයේ බොහෝ රාජ්‍යයන් යටත් කරගෙන එයා පාලනය පටන් ගත්තා ඉක්මනින්ම. ඉතිහාසඥයෝ කියන විදිහට ඉක්මනින්. අවුරුදු කිහිපයක් තුල මේ අවුරුදු 28 තරුණ ඇලෙක්සැන්ඩර් මහා ඇලෙක්සැන්ඩර් මේ ලෝකය ජයග්‍රහණය කරලා තියෙනවා. ඒක නියෝජනය කරන මේ ග්‍රීක අධිරාජ්‍ය නියෝජනය කරනවා. අර අපි කිව්වේ අර බඳ මේ අර බඩ සහ ඒ ප්‍රදේශය සංකේතවත් කරේ මම හිතන්නේ මට මතක නැහැ ඒක බ්‍රොන්ස්ද මොකද්ද කියලා. අපි බලන්න යනවා තව ඉස්සරහට ඒක. දැන් මෙතනදී ග්‍රීක අධිරාජ්‍ය ඇලෙක්සැන්ඩර්
විසින් ඒ නියෝජනය ඒ අධිරාජ්‍ය ලෝකයේ ජයගත්ත විදිය මේ කතා කරනවා. ලෝක ඉතිහාසයේ කිසිවක් ඇලෙක්සැන්ඩර්ගේ ජයග්‍රහණයට සමාන නැහැ කියලා බයිබල් විශාරදයෝ ඉතිහාසඥයෝ කියන. ඒ කියන්නේ එයා තරම් ඉක්මනින් සූක්ෂමව ඉක්මනින් ලෝකය අල්ලගත්ත කෙනෙක් නැහැලු මීට ඉස්සෙල්ලා. ඔහු ඉලික්‍රයම් සහ මේ ඇන්ඩ්‍රියාටික් මුහුදේ සිට ඉන්දියන් සාගරය සහ ගංගා ගඟ දක්වා සියලු රටවල් හරහා දිව ගොස් අවුරුදු 12කින් යුරෝපීය කොටස් සහ මුළු ආසියාව යටත් කරගත්තයි කියලා ඉතිහාසඥයෝ කියනවා. එච්චර කෙටි කාලයක් තුළ මුළු ලෝකෙම එයා යටපත් කරගෙන තිනවා මේ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යය. ඔහුගේ මරණයෙන් පසු ඉතිහාසඥයෝ කියනවා අධිරාජ්‍යය කොටස් 4කට බෙදිලා තියෙනවා. හිස් 4ක් කියලා මෙතනදී කියන්නේ දැන් මම දන්නේ නැහැ ඒකමද කියන දේ. නමුත් මේක ආසන්න ලෙස මේක ගැලපෙනවා. හිස් 4ක් තිබ්බනේ දිවියට. බයිබල් සමහර බයිබල් විශාරදයෝ අර්ථකථනය කරනවා මේ හිස් 4න් සංකේතවත් වෙන්නේ මහා ඇලෙක්සැන්ඩර් මරුණට පස්සේ ඒ ග්‍රීක අධිරාජ්‍ය කොටස් 4කට බෙදුණා. ඒ හිස් 4 නම් 4කින් තියෙනවා කැසැන්ඩර්, ලයිසියමකස්, සෙලියුකස්. මේ වචන කියවගන්නත් අමාරුයි. ඔය සහ ටොලමි. ඔය ඇවිල්ලා ඒ පාලනය කරපු අයගේ ඔය කාරණාවල් ඔය සමහරුන් කියනවා ඔය 4න් නියෝජනය කරන ඔය කොටස් 4 අර හිස් 4න් නියෝජනය කරනවා කියලා. අපි දන්නේ නැහැ ඒක සමහරේ රැත්ත වෙන්න පුළුවන්. දැන් බලන්න ඒ තුන්වෙනි සත්වයා නියෝජනය කරා දිවියකින් නියෝජනය කරේ ග්‍රීක අධිරාජ්‍ය. දානියෙල්ගේ කාලේ බැබිලෝනි අධිරාජ්‍ය ආධිපත්‍ය අපි දන්නවා. ජමුක අනුමාන කරන්න පුළුවන් දානියෙල්ගේ කාලේ දානියෙල් විශේෂයෙන් බෙල්ෂිස්සේ පාලනය වෙලාවේ ඊළඟ අධිරාජ්‍ය මේද පර්ෂියන් අධිරාජ්‍ය තමයි වෙන්නේ කියලා කාට හරි ඕනනම් පුරෝගතනය කරන්න නිකන් කියන්න පුළුවන්. හැබැයි පොඩක් බලන්න ඊළඟ අධිරාජ්‍ය මේද පර්ෂියන් අධිරාජ්‍ය වෙනවා ඊට පස්සේ ලෝක අධිරාජ්‍ය එහි වර්ගයේ ප්‍රසිද්ධිය ලෙස අර දැන් දිව්‍යයෝගික නියෝජනය කරන මේ ග්‍රීක අධිරාජ්‍ය එන බව ඒක කොටස් 4කට බෙදෙන බව දානියෙල් කොහොමද දන්නේ? දැන් දානියෙල් පළවෙනි පරිච්ඡේදයෙන් අපි අධ්‍යයනය කරපු දේවල් අනුව බලන දෙවියන්වහන්සේ අනාගතයේ වෙන්න යන දේවල් බොහෝ දේවල් දානියෙල්ට කතා කරා. දැන් මේවා අපිට පුළුවන් කාට හරි නිකන් මේ අර අනුමාන කරන්න පුළුවන් මේ දේවල් ඒ කාලේ. දානියෙල්ට අනුමාන කරන්න පුළුවන්ද බැබිලෝනියට පස්සේ එනවා මධ්‍ය පර්ෂියානු කට්ටිය. ඒගොල්ලන්ට පස්සේ එනවා ග්‍රීක අධිරාජ්‍ය කොටස් 4කට බෙදෙන්න යනවා. දැන් මේවා අනුමාන කරන්න පුළුවන්ද? අපි දැන් මේ දේවල් තුල අපිට තේරෙන දේ තමයි දැන් මේවා දානියෙල් දන්නේ නැහෙනි. දැන් දානියෙල් දැන් මේවා ලියලා තියෙන දේවල් දැන් වෙලා තියෙනවා ඉතිහාසය තුල. දැන් අපිට මේවා හරි ලේසි වෙලාවකට තේරුම් ගන්න. දැන් මේක සරල මූලධර්මය මෙතන තියෙන්නේ මොකක්ද දන්නවද? දෙවියන් වහන්සේ අනාගතය දන්නා අතර අනාගතය පිළිබඳ යම් විස්තර ඔහුගේ උන්වහන්සේගේ අනාගත වත්රුන් හලා උන්වහන්සේ හෙළි කරනවා. දෙවියන් වහන්සේ අනාගතේ දන්නවා. ඉදිරි ලෝකෙට මොනවද වෙන්න යන්නේ කියලා දෙවියන් වහන්සේ දන්නවා. දැන් මේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා දානියෙල් ජීවත් වුණේ. මීට අවුරුදු 2600කට ඉස්සෙල්ලා ඊට පස්සෙත් එන්න යන අධිරාජ්‍යයන් කියන දෙවියන් වහන්සේ දැනගෙන හිටපු දේවල් තමයි දෙවියන් වහන්සේ මේ කතා කළේ. ඒවා දැන් අපිට ඉතිහාසය. දැන් මේ කතා කරපු අධිරාජ්‍යයන් 4 ඇවිල්ලා ඉවරයි. ඇවිල්ලා ගිහිල්ලත් ඉවරයි. දැන් රෝම අධිරාජ්‍යය පහ වුණාද අධිරාජ්‍යමය ස්වභාවය පහ වුණාට පස්සේ අර බෙදී ගිය රාජ්‍ය ලෙස අර අපි කලින් කතා කරේ නිබුද්දේශයක හීනේ යකඩ සහ මැටි වලින් මිශ්‍ර වෙච්ච බෙදී ගිය රාජ්‍ය තාම තියෙනවා. ඒකේ අර ඇඟිලි 10න් නැත්තම් මේ ඉදිරියේ අපි කතා කරන්නේ මේ අන් 10න් නියෝජනය වෙන රජවරුන් 10 තාම ආවේ නැහැ. ඒවා අනාගතේ වෙයි අපි දන්නේ නැහැ. ඒවට අපිට අර්ථකථන දෙන්න අපහසුයි. ඒවටත් නම් දීපු අය ඉන්න ඕන තරම්. ඒවා ඇත්ත නැත්ත කියන්න බෑ අපිට එහෙම. මේවා අනාගතේ වෙන්න යන දේවල්. තාම වෙලා නැහැ ඒවා. ඒ නිසා දැන් මේක අපි දන්න දේ තමයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ අනාගත වතුරුන් හරහා අනාගතේ වෙන්න යන දේවල් උන්වහන්සේ බයිබලයේ කියන්නේ මම සිද්ධ වෙන්න යන දේ කලින්ම කියනවා. බයිබලයේ උන්වහන්සේ කියනවා ඒක. එහෙම පුළුවන් නම් එහෙම කවුරු ඉන්නවද කියලා දෙවියන් වහන්සේ මේ අභියෝග කරනවා. එයින් පෙනියන්නේ දෙවියන් වහන්සේ අපේ කාල සීමාවෙන් අපි ඒකෙන් අපිට තේරුම් ගන්න දරුවනේ. දෙවියන් වහන්සේ මේ මිනිස්සු ලෙස අපි ජීවත් වෙන අපි කාලයකට යටත් නේ? අපි කාලයට යටත්. අපි අවකාශයට යටත්. කාලයට යටත් අපි. දෙවියන් වහන්සේ අවකාශයට යටත් නෑ. දෙවියන් වහන්සේ කාලයට යටත් නෑ. මේ පෙනියනවා කාල සීමාවෙන් පිටත ජීවත් වන දෙවියන් වහන්සේ.
අනාගතයේ මෙන්ම අතීතයේද උන්වහන්සේ දන්නවා. ඒක උන්වහන්සේට නිකන් අර අපි නරඹන්නෙක් නම් අපි පෙරහැරක් යනකොට තමයි දන්නේ මේ කියලා. නමුත් දෙවියන්වහන්සේ සියල්ල ඊට ඉහළින් උන්වහන්සේ පෙරහැර යන්න ඉස්සෙල්ලම පෙරහැර දැකලා ඉවරයි. හරි? ඊට වූ අනාගත වාක්‍යයේ සාක්ෂි සුවිශේෂී ලෙස ඒත්තු ගැන්විය හැකියි. 2 පේත්‍රස් 1:19 වෙනි පදයේ කියනවා ලියවිල්ලේ කිසි අනාගත වාක්‍යයක් යමෝකුගේ අභිප්‍රායෙන්ම හට නොගන්න බව පළමු කොට දැන. දැන් මේ පේත්‍රස් කියනවා නිමිති බයිබලයේ ලියලා තියෙන අනාගත වාක්‍ය කියන්නේ මේ අපි තේරුම් ගන්න මේක. දෙවියන්වහන්සේ තුල යටත්ව තේරුම් ගන්න. මේවා තමාගේ අභිප්‍රායෙන් හටගත් ඒවා නෙමෙයි. පළමු කොට දැනගන්න මේක. හොඳ ඊට පස්සේ කියනවා අලියම පැමිණ පහන් තාරකාව නුඹලාගේ සිත් තුලෙහි පායන අතුරු අඳුරු තැනක බබලන පහනක් මෙන් ඒ සලකුණු නම් යහපත්ය. මක්ෂද කිසි අනාගත වාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණෙන්නේය. නමුත් මනුෂ්‍යෝ ශුද්ධාත්මයන් විසින් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගෙන් ලැබූ ලෙස කතා කළෝය. දැන් පුරාණ කාලෙත් ශුද්ධාත්ම බෞතිස්මය ලැබිලා තිබුණ නැතුණාට ශුද්ධාත් ආත්මයන් වහන්සේ ඇවිල්ලා තමයි අනාගත වතුරුන්හලා ඒ කාරණාවල් දෙවියන් වහන්සේ එළිදරව් කළේ. ඒ නිසා පැහැදිලි මුළු බයිබලයේ පුරාවට මේ අනාගත වාක්‍ය ඒ ශුද්ධාත්මයන් වහන්සේ විසින් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේ කතා කරලා තිබෙන දේවල්. ඒ නිසා මම නැවත කියනවා මනුෂ්‍ය නියෝග, මනුෂ්‍ය පාලනය, දේශපාලනය, මනුෂ්‍ය නීති රීති ඒ සියල්ල නිෂ්ඵලයි. දේව වචනේ අනර්ගයි. මේ උන්වහන්සේගේ වචනේ ලියා තිබෙන අනාගත වාක්‍ය ස්ථිරයි, නිස්සැකයි. ඒවා වෙන්න යනවා. වෙලා තියෙන දේවල් බහුතරයක් වෙලා තියෙනවා. බොහෝ දේවල් වෙලා තිබෙනවා. බොහෝ කොටසක් අද වෙලා ඉවරයි. බයිබලයේ අනාගත වාක්‍ය අපි බැලුවොත් ඒකෙන් 3න් 2ක් පමණ දැන් වෙලා ඉවරයි. ඒක වීමේ සම්භාවිතාවත් ගණනය කරන්න බෑ. නිසා මේ අද මේ ශුද්ධ බයිබලයට විරුද්ධව අන්‍ය ආගමිකයෝ බයිබලේ දන්නේ නැති බොරු කිතුනුවොත් දඟලනවා. නමුත් බයිබලයේ තරම් පුදුම නිර්වද්‍ය බයිබලයේ තරම් පුදුම නිවැරදි අනාගත වාක්‍ය ප්‍රෝකතනය කරපු වෙන කිසිම ග්‍රන්ථයක් මේ පොළවේ නැහැ. මේ පොළවේ නැහැ. ඒ නිසා මේක තේරුම් ගන්න. අපි දානියෙල් 7 වෙනි පරිච්ඡේදයේ 7 ඉඳන් බලමු. ඉන්පසු රාත්‍රියේ දර්ශනවලදී 4 වෙනි මූර්ගයෙක් දුටි වෙන 4 වෙනියා. ඌ භයානකව බලවත්ව ඊ타මත්ම ශක්තිමත්ව සිටියේය. මහත් යකඩ දත් ඌට තිබුණේය. ඌ කාදමා පොඩි කර ඉතිරි ඒවා උගේ පාදවලින් පෑගුවේය. ඌට පළවෙනියෙන් සිටි සියලු මුර්ගයන්ට ඌ වෙනස්ය. අංග 6ක් ඌට තිබුණේය. ඒ අං දෙස මා බලා සිටීදී ඒවා අතරේ තවත් කුඩා අඟක් හටගත්තේය. ඒක ඉදිරියෙහි පළමු අං වලින් 3ක් උදුරා දමනු ලැබීය. බලව මේ අඟට මනුෂ්‍ය ඇස් වැනි ඇස්ද උඩුගු ලෙස කතා කරන මුඛයක්ද තිබුණේය. මට නම් මේක හිතා ගන්න බැහැ. දැන් මේවා සංකේතාත්මක දේවල්. හොඳේ. මේ මුර්ගියාම කවුද කියලා අපි දන්නේ නැහැ. දැන් කලින් නම් මුර්ගියන්ට නම් තිබ්බා. සිංහයා අත්තරු තියෙනවා. දිවියා 24කුත් තියෙනවා. එයාටත් අත්තරු 4ක් තියෙනවා. තුන්වෙනි අපි දන්න කරන වලහ. දැන් මේ මුර්ගියා මොකෙද්ද කියලාවත් දන්නේ නැහැ. මොකද මේ මුර්ගියා යකඩ දත් තිබ්බලු. මේ මුර්ගියාට අන් 10ක් තිබුණලු. මම නම් අන් 10ක් තියෙන සත්තුන්ව දැකලා නැහැ. අන් 10ක් තිබ්බලු. එකපාරට යන් 10 අතුරින් තවත් කුඩා අංගක් ආවලු. ඇවිල්ලා එතන අන් 10න් අන් 3ක් මුලින් උදුරා දැමුවලු. දැන් මේ හැමදේම සංකේතාත්මක දේවල් මේවා තේරුම් ගන්න වෙලාවට අපහසු වෙන්න පුළුවන්. අපි බලමු මේ දේවල් මේ දේ තුල මේ 4 වෙනි මුර්ගයා දුටුවයි කියලා මෙතනදී කියන ඌ භයානකව බලවත් ඉතා ශක්තිමත්ව සිටියා. දැන් මේ සිව්වන මුර්ගයා විස්තර කළ නැහැකි තරම් වූ අතර එහි බලය හා ජයග්‍රහණය තුල අද්විතීය ලෙස බිහිසුණු වුණා. මේ බයිබලයේ ලියා තියෙන වචන අනුව අපිට තේරෙනවා. හැමෝටම වඩා භයංකාරයි කියන දේ. පුරාණ කාලේ අං මගින් සතුකගේ බලය හා බිහිසුණු භාවය ප්‍රකාශ කරනවා. අපි දකිනවා. සතුන්ගේ තියෙන අං වලින් ඌගේ බිහිසුණු භාවය, ඌගේ ආධිපත්‍යය තමයි ප්‍රකාශ කරන්නේ. මේ 4 වෙනි මුර්ගයාට අං 10ක් තිබුණා. අං 10ක් තිබුණලු. විවිධ පුද්ගලයෝ වෙනස් ආකාරවලින් මේවා නිරූපණය කරන මේ විවිධ බයිබල් විශාරදයෝ පවා. මේවා අධ්‍යයනය කරනකොට අපිට ඒවා තේරෙනවා. ඓතිහාසික ඉටුවීමේදී සිව්වන මුර්ගයා නියෝජනය කරන්නේ රෝම අධිරාජ්‍ය. ඒක බයිබල් විශාරදයෝ කියන විදිහට අර දානියෙල් මේ නිබුකදේශ දැක්කා වූ සිහිනේ අර යකඩ වලින් පෙන්වන අර කකුල් කලවාසා කකුල් නියෝජනය කරා රෝම අධිරාජ්‍ය. ඔබ YouTube එකේ බලන්න දානියේ දෙවෙනි පරිච්ඡේද අධ්‍යයනයේ ඒක සඳහන් කරනවා.
දැන් මෙතනදී මේ හතරවෙනි මුර්ගයාගෙන් නියෝජනය වෙන්නේ රෝම අධිරාජ්‍ය. හරි? අපි ඒක බැලුවොත් එහෙම දැන් දැන් මෙතන තියෙන ඓතිහාසික රිසීව් නටුල දැන් මේක රෝම අධිරාජ්‍ය තමයි ඒක ශක්තිමත්ව වඩා එක්සත්ව බොහෝ කල් තිබුණා. අපි දකිනවා රෝම අධිරාජ්‍ය තමයි අනිත් හැම අධිරාජ්‍යයකට වඩා බොහෝ කල් තිබුණේ. හොඳේ. ඒ බලය තුල. දැන් එයාට හැබැයි බබිලෝනිය තුන තේජස තිබුණේ නැහැ. දැන් මෙම අං සහ නෙබුකද්නේසර් දුටු සීනේ ඇඟිලි 10 අතර සම්බන්ධතාවයක් තියෙනවා. දැන් මේ මූර්ගයව සංකේතවත් කරන්නේ රෝම අධිරාජ්‍යය. දැන් අපි අර නෙබුකද්නේසර් දැක්ක හීනේ යකඩ වලින් රෝම අධිරාජ්‍ය අර්ථකථ කරලා බෙදී ගිය රෝම අධිරාජ්‍ය තමයි අර යකඩ සහ මැටි වලින් කකුල් නියෝජනය කරලා පස්සේ ඇඟිලි 10ක් නියෝජනය කිරීම බෙදී ගිය රාජ්‍ය රෝම. දැන් ඕකම අපි සමහර කියන මේ රෝම බෙදී ගිය රෝම අධිරාජ්‍ය තමයි මේ යුරෝපීය රටවල් සහ කාරණාවල් අතර සම්බන්ධයක්. ඒක වෙන්න පුළුවන්. දැන් යුරෝපීය සංවිධානය නෙමෙයි යුරෝපීය රටවල් තමයි නියෝජනය වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ ඇත්තටම මේ 10 කවුද. හැබැයි මේ සමහර බයිබල් විචාරද මේ 10ට නම් දීලත් ඉවරයි මේව වෙලත් ඉවරයි කියලාත් කියනවා. ඒ නිසා අපි එච්චර යන්න ඕනේ මේ අනාගතේ වෙන්න යන දේවල්. මේවා තාම වෙලා නැහැ. මේවා වුණා වෙලා ඉවරයි කියලා කියන බයිබල් විචාරදයෝත් ඉන්නවා. ඒ නිසා අපි බොහෝ ප්‍රවේශම් වෙන්න ඕනේ මේ දේවල් තුල. දැන් මෙතනදී ඒක ඉදිරියේ පළමු අං වලින් 3ක් උදුරා දමන ලැබියේ. බලව මේ අඟට මනුෂ්‍ය ඇස් වැනි ඇස්ද උඩුඟු ලෙස කතා කරන මුඛයක්ද තිබුණා. අං 16 අතරින් 3ක් එහි ආධිපත්‍ය සඳහා ඒ කැපී පෙනෙන එක අඟක් මගින් රිප්ලේස් කරනවා. අපි දැක්කා. ඒ අං 3 මුලින්ම උදුරා ලැබුණානේ. දැන් බුද්ධිමත් සහ පුරසාරම් දොඩවනවා මේ ආපු කුඩා අඟ. අපි බලන්න යනවා මොනවාද මේකෙන් අර්ථවත් වෙන්නේ කියලා. දැන් බයිබල් විශාරදය කියන විදිහට දැන් මම කලින් කිව්වා මේ මූර්ගයාගෙන් නියෝජනය වෙන්නේ රෝම අධිරාජ්‍ය. දැන් අං 10 නම් ඉදිරියට යන දේවල්. ඒවා අපි බලන්න යනවා පස්සේ. දැන් මෙතන ඊළඟ මේ කොටස් වලට මම යන්නේ ඉස්සෙල්ලා. දැන් දානියෙල් දෙවනි පරිච්ඡේදයේ නෙබුකද්නේසර් දැක්ක හීනේ අර රත්තරන් හිසෙන් නියෝජනය වෙන බැබිලෝනිය තමයි දානියෙල් මේ 7 වෙනි පරිච්ඡේදයේ අර රාජාලියකුමින් අත්තටු තියෙන ඒ සිංහයාගෙන් නියෝජනය වෙන්නේ. ඒ වගේම අර කලින් නෙබුකද්නේසර් දැක්ක හීනේ අර රිදී කොටසෙන් අර පපුවස අත් වලින් රිදී කොටසේ නියෝජනය කරපු මර්ද පර්ෂියානු අධිරාජ්‍ය තමයි අර 7 වෙනි පරිච්ඡේදයේ වලහාගෙන් නියෝජනය වෙන්නේ. ඒ වලහාගේ එක පැත්තක් උස්සලා තිබුණායි කිව්වා. ඒකට හේතුව මොකද? මේදවරුන්ට වඩා පර්ෂියවරුන් උසස්ව හිටියා. මොකද දාරියුස් රජුට ඉහළින් හිටියේ අර සයිරස් රජු, කෝරෙෂ්. ඉතින් බලන්න මේ හැම දෙයකින්ම සංකේතات වෙන විදිය. ඒ වගේම නෙබුකද්නේසර්ගේ හීනේ බ්‍රොන්ස් වලින් තිබුණු ග්‍රීස් අධිරාජ්‍ය තමයි මේ පරිච්ඡේදයේ දිව්‍යයෙන් අර්ථකථ වෙන්නේ. අර මේ හිස් හතරක් සහ පියාපත් හතරක් තියෙන. ඒ වගේම නෙබුකද්නේසර්ගේ හීනේ යකඩ වලින් දැක්ක අර කකුල් දෙක ඒ කාරණාව තමයි මෙතනදී 4 වෙනි මූර්ගයාගෙන් සංකේතවත් වෙන්නේ. එතනදී කියන යාට යකඩ දත් තියෙනවා. මේ 7 වෙනි පරිච්ඡේදයේ දානියෙල්ගේ අනිත් හැමෝටම වඩා වෙනස් කියලා එතනදී කියනවා. ඒ වගේම ඉදිරිදී වෙන්න යන දේවල් අර බෙදී ගිය රාජ්‍ය නෙබුකද්නේසර් දැක්ක හීනේ අර මැටි සහ යකඩ එකතු වෙලා තිබෙන කකුලේ අන්තිම අවසානයේ ඇඟිලි 10න් නියෝජනය වෙන ඒ බෙදී ගිය රෝම අධිරාජ්‍ය නැත්නම් යුරෝපීය රටවල් බෙදී ගිය රෝම අධිරාජ්‍ය සංකේතවත් වෙනවා මේ 7 වෙනි පරිච්ඡේදයේ. දැන් මේවා එලිදරව් පොතේ තියෙනවා. මම ඒවට යන්නේ නැහැ. දැන් මේ අං 10 ගැන එලිදරව් පොතේ තියෙනවා. මේම දෙයට සමානවම එලිදරව් පොතේ ලියා තිබෙනවා සංකේතාත්මක දේවල්. මම ඒවට එතනට මෙතනදී යන්නේ නැහැ. දැන් මේ අර අං 10න් නියෝජනය වෙනවා ඒ අර ඇඟිලි 10න් නියෝජනය වෙන අධිරාජ්‍යයන් 10. ඒකෙන් එක අංගක් එනවා. අපි බලන්න යනවා මේ කවුද? මේ අං 10න් 3ක් ගැලවිලා එක්කෙනෙක් ඉහළට එනවා. එයාට කතා කරන්නත් පුළුවන්. ඇස්තුත් තියෙනවා. එයා අහන්නට අපි ඒක බලන්න යනවා. දැන් මේ දේවල් තුල ඒ වගේම අපි ඉදිරියට බලන්න යනවා. දැන් 9 වෙනි පදේ ඉඳන් බලමු. පුරාතන තනන් වහන්සේ කියන කියනවා. දැන් මා බලා සිටි අතර දැන් මුලින්ම ඒ දර්ශනේ එහෙමයි. දැන් තව දර්ශනයක් දකිනවා. මා බලා සිටින අතර සිංහාසන පිහිටුවා පුරාතන කෙනෙක් වාඩි වුණේය. උන්වහන්සේගේ වස්ත්‍ර හිමෙන් සුදුව තිබුණේය. උන්වහන්සේගේ හිසකේ පිරිසුදු ලොම්මෙන්ය. උන්වහන්සේ සිංහාසනය ගිනි දළුවක්ය. ඒකේ චක්‍ර ඇවිලෙන ගිනිය. ගිනිමය ගංගාවක් උන්වහන්සේ ඉදිරියෙන් ගලාගෙන ගියේය. දහසක් වර දහස් දෙනෙක්
උන්වහන්සේට සේවය කළෝය. දසදහස්වර දහසක් දෙනෙක්ද උන්වහන්සේ ඉදිරියේ සිටියෝය. විනිශ්චයකාර සභාව හිඳගත්තාය. පොත්ද දිග අරිනු ලැබුවේ. දැන් මෙතනින් මේ දානියෙන් දක්වපු දර්ශනය අපිට සංකේතවත් වෙනවා සුදු සිංහාසන විනිශ්චය ඉදිරි දෙවෙන්ට යනවා. අපි ඉදිරියට බලන්න යනවා. යොහන්තුමා දර්ශනය ස්වර්ගයේ දුටු විට ඔහු සිංහාසන දුටුවා එළිදරව් පොතේ. යොහන්තුමත් දැක්කනේ එළිදරව් පොතේ දර්ශනය. එයා සිංහාසනයක් දැක්කා. එළිදරව් 4 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා. එම සිංහාසනවල හිඳගෙන සිටි අය යොහන්තුමා දැක්කා. එළිදරව් 4:4 විස්තර කර වැඩිමහල් 24 දෙනා යොහන්තුමා දැක්කා. දැන් දානියෙලුත් සිංහාසනයක් දකින්න. ඒකෙත් සිංහාසනය දැක්කා. සිංහාසන පිහිටුවෙව්වා. සිංහාසන පිහිටුවලා තිබුණා. පුරාතන කෙනෙක් ඇවිල්ලා වාඩි වුණා. එයා කොයාගේ ස්වභාවය මෙන්න මෙහෙමයි කියලා කියනවා. දැන් මේ අපි දැක්ක යොහන්තුමත් එළිදරව් පොතේ මේව දැකලා තිනවා. හැබැයි දැන් දානියෙල්ට සභාව ගැන හෝ අනාගතයේ ඉදිරිය ගැන දානියෙල්ට දැක්මක් නැහැ. විශේෂයෙන් දානියෙල් දන්නේ නැහැනේ සභාවක් ගැන. සභා යුවය ගැන දන්නේ නැහැනේ. දැන් මේ සිංහාසනේ වැඩිමහල් වල 24 දෙනෙක්ව දැක්කා යොහන්තුමා. දැන් මෙයාත් මේගොල්ලෝම දකින්න ඇති සමහර සිංහාසනේ පිහිටෙව්ව වෙලාවේ. නමුත් දානියෙල්ට අලුත් කිවිසුම ගැන අත්දැකීමක් නැහැනේ. සභාව ගැන එයා දන්නෙත් නැහැ. දානියෙල්ට එවැනි දක්මක්වත් දානියෙල්ට නැහැ. දැන් දානියෙල් මෙම වැඩිමහල්ලන් ගැන සඳහන් කරේ නැහැ. සමහර විට එයා දැක්කේ නැති වෙන්න පුළුවන්. සමහර විට දැක්ක එයාට අර්ථයක් නොති වෙන්න පුළුවන්. නමුත් යොහන්තුමාට දෙවෙනවාසේ අර්ථ ඒක පෙන්눔 කරා. මොකද බයිබල් විශාරද කියන මේ වැඩිමහල් 24 දෙනා සභාව ඊශ්‍රායලයේ නියෝජනය කරනවා. ඊශ්‍රායල් ගෝත්‍ර සහ සභාව නියෝජනය කරනවා. දැන් මෙවැනි අර්ථකථනයක් දානියෙල්ට ඒ වෙලාවේ ඒ කාලේ තිබෙන්නේ නැහැනේ. ඒ වගේම මොකද ඒ ශුද්ධවන්තයන්ට ඒක රහසක්. පුරාණ කිවිසුමේ ශුද්ධවන්තයන්ට අද අලුත් කිවිසුමේ සභාව රහසක්ව තිබුණානේ. ඒක එපිස 3 කතා කරනවා. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ රහස හේවත් සුභාරංචිය අන්‍ය ජාතීන්ට අයිති බව ඒගොල්ලෝ දන්නේ නැහැනේ දානියෙල්ලා. ඒක නිසා දැන් මේ සිංහාසන දැක්කම එළිදරව් පොතේත් යොහනුත් මේක දැක්කා. දැන් එතනදී කියනවා පුරාතන කෙනෙක් වාඩි වුණාය. මේකන බයිබලයේ කියන්නේ ancient of days කියලා. එතනදී කියන්නේ බයිබලයේ I behold till the thrones were cast down කියලා මේ King James version එකේ කියනවා. ඒක තවත් පරිච්ඡේදයක තියෙනවා I watched till the thrones were put in place. And the ancient of days did it, whose garments was white as snow, and the hair of his head like the pure wool. His throne was like the fiery flame, and his wheels as burning fire. A fiery stream issued and came forth from before him. Thousands ministered unto him. මෙහෙම මෙතන ඉංග්‍රීසි භාෂාවෙන් මෙතන කතා කරන්නේ. මෙතනදී කියන්නේ පුරාතන ancient of days කියන එක. පුරාතන කෙනෙක් වාඩි වුණාය. මේ දෙවියන් වහන්සේ. මේ සමහර කියන මේ යේසුස් වහන්සේ කියලා. එහෙම වෙන්න බෑ. මොකද මේ පරිච්ඡේදයෙන් පල්ලයට යනකොට අන්න යේසුස් වහන්සේත් එතනට එනවා දැන්. ඒ නිසා මේ කතා කරන්නේ නෑ. බලන්න මේ දෙවියන් වහන්සේගේ ස්වරූපයත් යේසුස් වහන්සේගේ ස්වරූපයත් සමානයි. එක තැනකට යේසුස් වහන්සේගේ හිසත් සුදු ලොම්ෙන් කියනවා. දකිනවා යේසුස් වහන්සේගේ ස්වරූපය අර්ථකථනය. එළිදරව් පොතේ යේසුස් වහන්සේගේ ස්වරූපය අර්ථකථනය කරන විදිය මෙතනදී අර්ථකථනය කරනවා යම් ප්‍රමාණයකට. හැබැයි මේ යේසුස් වහන්සේ නෙමෙයි පිය වූ දෙවියන් වහන්සේ. අපි ඒක බලනවා. පල්ලහැට යනකොට ඒක තේරෙනවා අපිට. මනුෂ්‍ය දැන් මෙතනදී මේ දෙවියන් වහන්සේ දානියෙල් 7:13 පුරාතන තැනන් වහන්සේ හා මනුෂ්‍ය පුත්‍රයා අතර යම් වෙනසක් මෙතනදී පෙන්වනවා. මේ පුරාතන තැනන් වහන්සේ පියාණන් වන දෙවියන් වහන්සේ. මොකද දේව පුත්‍රයා නෙමෙයි මෙතනදී. දේව පුත්‍රයා පස්සේ එනවා මෙතන. උන්වහන්සේගේ සිංහාසනයේ ගිනි දළුවක්ය. ඒකේ චක්‍ර ඇවිලෙන ගිනිය, ගිනිමේ ගංගාවක් උන්වහන්සේ ඉදිරියෙන් ගලාගෙන ගියේය. මේ දෙවියන් වහන්සේගේ මහිමය හා උන්වහන්සේගේ විනිශ්චයේ දැඩි උණුසුමේ ප්‍රබල ප්‍රකාශනයක් තමයි මෙතන තියෙන්නේ. සිංහාසනෙන් ගලා එන ගිනි ධාරාවේ ලාවා වැනි යමක් ඇති බව අපිට පේනවා. එය විශාල විනාශකාරී බලයක් සහිත ගංගාවක් බව අපිට තේරෙනවා. යෙසායා 66:15 කියනවා මක්තිතර ස්වාමින් වහන්සේ තමන්ගේ උදාහස කෝපයෙන්ද තමන්ගේ තර්ජනය ගිනි දැල් වලින්ද ඉෂ්ට කරන පිණිස ගිනි සහිතව උන්වහන්සේ රළු සුළඟමෙන්ද එනවා ඇත. එසේය ස්වාමින් වහන්සේ ගින්නෙන්ද තමන්ගේ කඩුවෙන්ද මාංශමියු සියල්ලන් සමග විනිශ්චයට පැමිණෙනවා ඇත. බොහෝ දෙනෙක්ද ස්වාමින් වහන්සේගෙන් මැරුම් කනවා ඇත. මේක ඉදිරි වෙන්න යනවා. මේ කියන දේ ඉදිරි වෙන්න යනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒක ලෝකයේ ආගම් වලට නවත්තන්න බෑ. ලෝකයේ ජනාධිපතිවරුන්ට, නායකයන්ට, ලෝක ආර්ථික ක්‍රමයට ඒවා නවත්තන්න බෑ. World Economic Forum එකට ඒව නවත්තන්න බෑ. ඒක වෙනවා. මැරුම් කනවා බොහෝ අය. දැන් මේ ගින්නෙන් සංකේතවත් කරනවා ඒකේ චක්‍ර ඇවිලින ගිනි. බොහෝ විචාරකයන් පවසන්නේ පුරාණ නැගෙනහිර ලෝකයේ රාජකීය සිංහාසනවල රෝද තිබිලා තියෙනවා.
දැන් මේ මෙතනදි තියෙන ගිනිමේ රෝධ දැන් මේකෙන් සංකේත වෙනවා දෙවියන්වහන්සේගේ නිමක් නැති ක්‍රියාකාරකම නියෝජනය පෙන්වනවා. නිමක් නැති දෙවියන්වහන්සේගේ ක්‍රියාව උන්වහන්සේගේ උදාහස උන්වහන්සේගේ ක්‍රියාවල් එතනින් සංකේතවත් වෙනවා. දහසක් වර දහස් දෙනෙක් උන්වහන්සේට සේවය කළා. අපි දන්න මේ දේවදූතයෝ වෙන්න ඕනේ බොහෝ විට. දෙවියන් වහන්සේගේ සිංහාසනයේ රටා සිටින දේවදූතයන්ගේ අසංඛ්‍ය සමූහය මේන් විස්තර කරනවා කියලා බයිබල් විශාරදයෝ කියනවා. ඒ වගේම ඊළඟට කියනවා දසදහසක් වර දහසක් දෙනෙක් උන්වහන්සේ ඉදිරියේ සිටියෝය. දැන් මම අපි කතා කර අපිට දැනෙනවා මේ විනිශ්චය ගැන කතා කර විනිශ්චය වෙන කරන වෙලාව මනුෂ්‍ය වර්ගයා දෙවියන් වහන්සේ ඉදිරියේ විනිශ්චය කරන බව මේන් සංකේතවත් කරනවා. මේන් පේනවා. විනිශ්චයකාර සභාව හිඳගත් අය පොත්ද දිගහරිනු ලැබුවේ. දැන් මේවා එලිදරව් පොතේ ලියනවනේ මේවා. හොඳේ. දැන් මෙතනදී කියනවා මේන් දෙවියන් වහන්සේ ඉදිරියේ පොත් කීපයක් තියෙනවා බයිබලයේ විවිධ ස්ථානවල කතා කරනවා. අපි මේවා පොඩ්ඩක් බලමු. ගීතාවලිය 69:28 කියනවා. ඔහු ජීවන පොතෙන් මැකී එත්වා ධර්මිෂ්ඨයන් සමග නොලියෙත්වා කියලා එක තැනකදී කතා කරනවා. මාලාකි 3:16 කියනවා. එකල ස්වාමින් වහන්සේ කෙරෙහි බය ඇත්තෝ එකිනෙකා සමග කතා කරගත්තෝය. ස්වාමින් වහන්සේ ද කන්දී යසූසේක එවිට ස්වාමින් වහන්සේ කෙරෙහි බය ඇත්තා වූ උන්වහන්සේගේ නාමයේ සැලකුවා වූ අයගෙන උන්වහන්සේ ඉදිරියේ සිහිවීමේ පොතක් ලියන ලද්දේය. ඔහු වනාහි මා විසින් පමුණුවන දවසේදී මාගේම සම්පතක් වන්නෝය. මමද මිනිස්සෙක් තමාට සේවය කරන තමාගේ පුත්‍රයාට කරුණා කරන්නක් මෙන් ඔවුන්ට කරුණා කරන්නෙමි. සේනාවල ස්වාමින් වහන්සේ කියනසේක. එකල ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද දෙවියන් වහන්සේට සේවය කරන්නා සහ උන්වහන්සේට සේවය නොකරන්නා අතරේද ඇති වෙනස නුඹලා නැවත දකින්න ඇත. බලන්න එතරම් සිහිවීමේ පොතක් ගැන කතා කරනවා. ඒ වගේම බයිබල් අපි දන්න හැමෝම දන්න පොතක් ජීවනයේ පොතක් ගැන කතා කරනවා. පිලිපි 4:3 එසේය මේ ස්ත්‍රීන්ට උපකාර කරන ලෙස සැබෑ හවුල්කාරයෙකු නුඹෙන් ඉල්ලමි. ඔහු කලමෙන් සහ මාගේ අනික් හවුල් සේවකයන් ඇතුළුව මා සමග සුභාරංචි වැඩ කළයෝ. උන්ගේ නාම ජීවන පොතේ තිබේ. එළිදරව් 3:5 කියනවා ජය ගන්නා නම් මෙසේ සුදු වස්ත්‍රයෙන් පළඳවනු ලැබේ. ඔහුගේ නම ජීවන පොතෙන් කිසිසේත් මකා නොහැර. මාගේ පියාණන් වහන්සේද උන්වහන්සේගේ දූතයන්ගේද ඉදිරියේ ඔහුගේ නාමය පිළිගන්නෙමි. එළිදරව් 13:8 කියනවා ලෝකයේ පටන් ගැනීම සිට මරණ ලද බැටළු පැටවනන්ගේ ජීවන පොතෙහි අන්න බැටළු පැටවනන්ගේ ජීවන පොත මේ ජීවන පොත ගැන තමයි කතා කරන්නේ. නම් ලැබී නොතිබුණු පොළොවේ වසන සියල්ල ඌට නමස්කාර කළා. අවසාන එළිදරව් පොතේ අන්තක්‍රිස්තුස්ගේ පාලනයේ ජීවන පොතේ නම ලියලා නැති අය තමයි ඌට නමස්කාර කරන්න යන්නේ. එළිදරව් 17:8 නුඹ දුටු මුර්ගයා සිටියේ දැන් නැත. ඌ පාතාලයෙන් නැගී එන්නට විනාශයට යන්නටද සිටින්නේය. ලෝකේ පටන් ගැනීම සිට ජීවන පොතෙහි නම් නොලෙවුණු පොළොවේ වසන්නෝ මුර්ගයා සිටි හැටිත් දැන් නැති හැටිත් මතු එන හැටිත් දැක පුදුම වන්නෝ. එළිදරව් 20:12 කියනවා මලා වූ ලොකු කුඩා අයද සිංහාසන ඉදිරියේ සිටිනවා දුටිමි. දැන් මේක තමයි මේ දානියෙල් දකින්නේ. සිංහාසනවල ඉදිරියේ සිටිනවා දුටිමි. යොහාන් දුටු දර්ශනය. ඒක සමාන දෙයක්. තවත් පොත් දිගහරුන් ලැබීය. ජීවන පොතවන තවත් පොතක් දිගහරුන් ලැබී මෙහෙමයි. පොතක් මේ මලා වූ ලොකු අයද කුඩා අයද සිංහාසන ඉදිරියේ සිටිනවා දුටිමි. පොත්ද දිගහරිනු ලැබුවේය. ජීවන පොතවන තවත් පොතක් දිගහරිනු ලැබුවිය. මලාහු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියලන ලද දේවලින් විනිශ්චය කරනු ලැබුවේය. එළිදරව් 20:15 කියනවා යමකුගේ නම ජීවන පොතේ ලියා නැති බව සම්භවීද ඔහු ගිනිවෙලට හෙළුණු ලැබිය. මෙවැනි ආකාරයෙන් මේ පොත් ගැන බොහෝ කතා කරනවා බයිබලයේ. විශේෂයෙන් එළිදරව් පොතේ කතා කරනවා. ඒ නිසා දැන් මේ දානියෙල් දැක්ක දර්ශනෙත් අර සිංහාසනේ මේ විනිශ්චය ප්‍රකාශනේ විනිශ්චය කරන මේ සුදු සිංහාසන විනිශ්චය දානියෙල් දැක්කා. පොද්ද දිගහැරුන් ලැබුවේ කියලා දැන් මෙතනදී කතා කළා. බලන්න එළිදරව් පොතේත් කියනවා පොද්ද දිගහැරුන් ලැබුවේ. එකම දේ. ආමෙන්. ඒ නිසා බලන්න මේවල තියෙන සම්බන්ධකම. ආමෙන්. ඔබගේ මගේ නම ජීවන පොතේ තියෙන්න ඕනේ. ආමෙන්. ජීවන පොතේ ලියලා තිබෙන්නේ නැත්නම් අපේ නම අපිට ස්වර්ගයේදී අපිට සදාකාල ජීවනය ලැබෙන්න යන්නේ නැහැ. අපි තේරුම් දානියෙල් 11 වෙනි පදේ ඉඳන් 7:11. එකල ඒ අංග කතා කොට උඩුගු වචන වල ශබ්දය නිසා බලා සිටියෙමි. දැන් මේ අර 10න් 3ක් මුලින් උදුරවල එක අංගක් ආවා. ඒ අංගට ඒ අනට ඇස් තිබුණා කටක් තිබුණා. උඩුගු වචන කතා කරා. දැන් මේක දානියෙල් බලාගෙන ඉන්නවා. දැන් දර්ශනේ. මා බලා සිටින අතර මුර්ගයා මරණු ලැබ. උගේ ශරීරය නාස්ති කර. ඌ ඇවිලෙන ගින්නෙහි දමනසේක. දමන ලද්දේය. අනෙක් මුර්ගයන්ගේ ආණ්ඩු බලය උන්ගෙන් පහ කරන ලද්දේය. එහෙත් උන්ගේ ජීවිතවල ප්‍රමාණය කාලයකටත් අවස්ථාවකටත් දීර්ඝ කරන ලද්දේය. මම රාත්‍රී දර්ශනවලදී දුටිමි.
බල වාහසේ වලාකුළු සහිත මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක් ඇවිත් පුරාතන තැනන් වහන්සේ වෙතට පැමිණියේ. අන්න දැන් යේසුස් වහන්සේ එනවා සීන් එකට. දැන් කලින් කතා කරා පුරාතන තැනන් වහන්සේ ගැන කතා කරා සුදු ලෝම වගේ මෙහෙම තියෙනවා. දැන් මේ පිය වූ දෙවියන් වහන්සේ වෙතට ඔන්න කවුද එන්නේ? අහසේ වලාකුළු සහිත මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක් ඇවිත් පුරාතන තැනන් වහන්සේ වෙතට පැමිණියේය. ඒ තැනන් වහන්සේ ඉදිරියට උන්වහන්සේ පමනු ලැබූසේක. සියලු ජනයන්ද, ජාතීන්ද, භාෂාවන්ද උන්වහන්සේට සේවය කරන පිණිස ආණ්ඩු බලයද, ගෞරවයද, රාජ්‍යයක්ද උන්වහන්සේට දෙන ලද්දේ. අන්න මනුෂ්‍ය පුත්‍රයාට දෙන ලද්දේ. පියාණන් වහන්සේ තමයි දීලා තියෙන්නේ. උන්වහන්සේගේ ආණ්ඩුව පහ නොවන සදාකාල ආණ්ඩුවක්. අපි දැන් මේ බයිබලේ දානියෙල් පොතේ මීට ඉස්සෙල්ලත් මේවා මේ දේම කිව්වා. අන්‍ය ජාතික රජවරුන් කිව්වා මේවා. හා උන්වහන්සේගේ රාජ්‍යයද නැති නොවන්නේය. දානියෙල් දෙවෙනි පරිච්ඡේදයේ අපි මේක දැක්කා. මහා ගලක් ඇවිල්ලා අර කකුල් වලට වැදුනා. අර මුළු පිළිමෙම විනාශ වෙලා බොල්මෙන් සුළඟට විසිරීලා ගියා. අර ගල විශාල කන්දක් වුණා. ඒ යේසුස් වහන්සේ කියලා අපි කතා කළා දානියෙල් දෙවෙනි පරිච්ඡේදය අධ්‍යයනය කරනකොට. දැන් මේ කතා කරන මනුෂ්‍ය පුත්‍රයා කවුද? මේ දානියෙල් දකින මනුෂ්‍ය පුත්‍රයා කවුද? යේසුස් වහන්සේ. පුරාතන තැන් වහන්සේ වූ පිය වූ දෙවියන් වහන්සේ වෙතට ආවේ කවුද? මනුෂ්‍ය පුත්‍රයන්න් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. කාටද රාජ්‍යද, බලයද, ජාතීන්ද, භාෂාවන්ද කාටද දුන්නේ? සේවය කරන පිණිස ආණ්ඩු බලය කාටද දුන්නේ? උන්වහන්සේට දෙන ලද්දේ. යේසුස් වහන්සේට. යේසුස් වහන්සේ එනවා. කවුරු කැමති වුණත් අකමැති වුණත් යේසුස් වහන්සේ එනවා. උන්වහන්සේ සභාව උසව ගන්නවා. පස්සේ යාකොබ්ගේ විපත්ති කාලය වන පීඩා අවුරුදු 7ට පසුව යේසුස් වහන්සේ ඔලීව කන්දට එනවා. ආමේන්. ඒ එන කාරණාව තමයි මේ. ඒ එන වෙලාවේදී ආණ්ඩු බලය යේසුස් වහන්සේට ලැබෙනවා. ආමේන්. මෙම ශ්‍රේෂ්ඨ ඡේදයේ විස්තර කරන්නේ පෘථිවියේ මානව ආධිපත්‍යයේ සිට දිව්‍යමය ආධිපත්‍යයට මාරු වෙන එක, ට්‍රාන්සිෂන් එක. මොකද මනුෂ්‍ය පාලනය දෙවියන්වහන්සේ විනාශ කරනවා. අපි දානියෙල් දෙවෙනි පරිච්ඡේදයේ දැක්ක විදිහට අර මුළු පිළිමේ විනාශ වෙනවා. ආමේන්. අර ඇඟිලි 10 පටන් විනාශ වෙනවා. තේරෙනවද? ඒ කියන්නේ අන්තක්‍රිස්තුගේ පාලන සමයේ ඔය කතා කරන ඔය නායකයෝ 10 දෙනා නියෝජනය කරන කාරණාවල් වල ඉඳන්ම සියල්ල විනාශ වෙනවා. මේ සිදුවන්නේ මනුෂ්‍ය පුත්‍රයා පැමිණ පොළොව මත ආධිපත්‍ය පතුරවන විට. තාම වෙලා නැහැ. සමහරු මේව වුණා කියලා කියනවානේ. සමහර බයිබල් විචාරකයෝ මේව වුණා කියලා මේවට ඓතිහාසික තොරතුරු අරගෙන අර අන්තුණක් ගැලවුනේ. ඒ අන්තුණට නම් තුනකුත් දීලා තියෙන කට්ටිය. ඒගොල්ලොත් යහපත්. ඒගොල්ලොත් බොහෝ යහපත උගන්වන බයිබලේ. නමුත් මේවා විදිරී වෙන්න යන දේවල්. පොළොව මත ආධිපත්‍ය පතුරවනවා. මනුෂ්‍ය පුත්‍රයා සිව්වන මූර්ගයාගේ පාලන කාලය අවසන් කරනවා මේ දර්ශනය තුල. මෙහිදී සිදුව මේ සිව්වන මූර්ගයාගේ කුඩා අඟ යලිත් උඩුගු වචන කතා කරනවා. අන්තක්‍රිස්තුස් ලෙස අපි පොදුවේ හඳුන්වන අවසාන මිනිස් ඒකාධිපතියාව තමයි මේ කුඩා අඟෙන් සංකේතවත් වෙන්නේ. ආමෙන්. අන්තක්‍රිස්තුස් තමයි. මොකද අන්තක්‍රිස්තුස් එන්නේ ඔය දානියෙල් 2 අර ඇඟිලි 10 රාජ්‍ය වලින්. දැන් මෙතනදී අර හතරෙන් මූර්ගයා රෝමයේ අධිරාජ්‍ය තමයි නියෝජනය කරේ. නමුත් අන් 10 නියෝජනය කරන්නේ පසු කාලිනව බෙදී යන රාජ්‍යයන්. ඒ අන් තුනක් කඩලා එක අඟක් එනවා. ඒ කතා කරන්නේ අන්තක්‍රිස්තුස්. බයිබල් විශාරදයක ඉන්න විදිහට අපිට බයිබලය අධ්‍යයනය කරනකොට අපිට ඒක තේරෙනවා. සුදාතුන් වහන්සේගේ කරුණාව තුළ අපිට ඒව දැනෙනවා. ඒක තේරෙනවා අපිට. දැන් මෙතනදී පුරසාරම් දෙලුව අපහාසාත්මක දේවල් කතා කරා. මේවා එලිදරව් 13 වෙනි එලිදරව් පොතේත් මේවා මෙහෙමම කියනවා. එලිදරව් පොතේ 13 5 කියනවා අහංකාර දේවල්ද දේව අපහාසද කතා කරන මුඛයක් ඌට දෙන ලද්දේ. දැන් මේ යොහාන් දැක්ක දර්ශනවල කියන දේ මේ කියන්නේ. මාස 42ක් පවතිනට ඌට බලය දෙන ලද්දේ. ඒ කියන්නේ අවුරුදු 3මාරක් ඌට පවතින බලය දුන්නා. මේ කතා කරන දේ එලිදරව් පොතේ තියෙන යොහාන් දැක්ක දර්ශනය. ඌ දෙවියන් වහන්සේට විරුද්ධව අපහාස කරන පිණිසද උන්වහන්සේගේ නාමයට සහ උන්වහන්සේගේ මණ්ඩපයටත් එනම් ස්වර්ගයේ වාසය කරන්නන්ටත් අපහාස කරන පිණිසද මුඛය හැරියේ කියලා යොහාන් තුමා කියනවා එලිදරව් පොතේ. දැන් මේවම තමයි මේ දානියෙල් දකින්නේ. සිව්වන මෘගයා විනාශ වන අතර අනෙක් ඒවා දිගටම පැවතිය හැකි නමුත් ඔවුන්ගේ අධිරාජ්‍ය නොමැතිව ආධිපත්‍යයක් නොමැතිව ඒවා තියෙන්නේ. මොකද යේසුස් වහන්සේ සිය රාජ්‍ය පමුණුවන්ට මේ පොළොවට එන වෙලාවේ අර ඔලිව කන්දට එනවනේ. එතකොට අන්තක්‍රිස්තුස්ව පරාජයට පත් කරලා අපි දකිනවා සාතන්ව අවුරුදු 1000කට බඳිනවා.
අන්තක්‍රිස්තුස් ඇතුළු මේ රාජ්‍ය උන්වහන්සේ පරාජයට පත් කරලා උන්වහන්සේ අවුරුදු 1000ක් පාලනය කරන්නට යනවා. දැන් ඒ අවුරුදු 1000ට පාලනය වෙන්න කට්ටියක් ඉතුරු වෙනවා. ඒක තමයි මෙතනදී යම් ආකාරයක සංකේතات වෙන්නේ. කට්ටියක් ඉතුරු වෙනවා. අනිත් රාජ්‍යයන් වල ඒ අර අපි ආපු ආభాෂයේ තියෙන මිනිස්සු කට්ටියක් ඉතුරු වෙනවා. තේරෙනවද? ඒගොල්ලෝ යේසුස් කැමතියෝ අකමැති යේසුස් වහන්සේගේ පාලනයට යටත් වෙන්න වෙනවා. අපි දකිනවා අවුරුදු 1000 යුරුනට පස්සෙත් යක්ෂයව නිදහස් කරාට පස්සෙත් ආයි මිනිස්සුත් එක්ක යක්ෂය එකතු වෙලා ආයි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේට විරුද්ධව උන්වහන්සේගේ මේ ශුද්ධාන්තයන්ට විරුද්ධව ආමගඩන් යුද්ධය වෙන්න යනවා. දැන් මේවා බයිබලයේ ලියලා තියෙන දේවල්. හරිනේ? දැන් මේවා පුදුමයි බයිබලයේ. ඒවා වෙන්න යනවා. ඒවා මම අදහනවා විශ්වාස කරනවා. මොකද මම දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස උන්වහන්සේගේ වචනේ මට පැහැදිලි මම උන්වහන්සේගේ වචනේ තරම් ස්ථිර වචනයක් මට නැහැ. මේ පොළවේ කිසිම දෙයක් මට නැහැ. මම බයිබලයේ බොහෝ දේ දන්නේ නැහැ. නමුත් දන්න දේ තුල, දන්න සීමිත කුඩා දේ තුල මට බයිබලයේ පුදුමයි. උන්වහන්සේගේ වචනේ ස්ථිරයි. මනුෂ්‍ය පුත්‍රයා යන නාමය දැන් මෙතනදී කතා කරන්නේ මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙක් පුරාතන තනන් වහන්සේ විතර ළඟට ආවා. දැන් අපි දන්න දේ තමයි මේ මනුෂ්‍ය පුත්‍රයා කියන මේ නාමය යේසුස් වහන්සේ ස්වයං නාමයක් ලෙස සුභාරංචි පොත්වල 80 වතාවක් පමණ භාවිතා කරලා තියෙනවලු. බයිබල් විශාරදයෝ කියනවා. මීට පෙර මුර්ගයන් විසින් අල්ලාගෙන සිටි සියලු ආධිපත්‍ය ඔහුට ලැබෙන අතර ඔහුගේ මේ පාලනය ස්ථිර වෙනවා. යේසුස් වහන්සේ උන්වහන්සේගේ දහසක් අවුරුදු පාලනය ගැන මෙතනින් කතා කරන අතර උන්වහන්සේගේ ඒක දහසක් අවුරුදු කාලයක් පමණක් නෙමෙයිනි. පස්සේ සදාකල් උන්වහන්සේ යේසුස් වහන්සේ රජකම් කරන්නට යනවා. අහසක් අලුත් අහසක් අලුත් පොළොවකුත් මවනවනේ. ඒකෙදිත් යේසුස් වහන්සේ රජකම් කරන්න යනවා. ඒ නිසා බයිබලයේ මේ ලියා තිබෙන දේවල් අපි 15 ඉඳන් බලමු. 7:15 දානියෙල් වන මා තුල මගේ ආත්මය දුක් වුණේය. මගේ හිසේ දර්ශන වලින් මම කැළඹුණෙමි. මාන දානියුත් මේ දුක් වුණා. දානියුත් කැළඹුණා මේ දේ තුල. එහි සිටි තැනැත්තන්ගෙන් එක්කෙනෙකු ළඟට මම ලං වී ඒ සියල්ල අර්ථය මට කියන මෙන් ඔහුගෙන් ඉල්ලුවෙමි. ඔහු මට කතා කොට කාරණාවල තේරුම් මට දැන්වුවේය. ඒ මහා මුර්ගයන් 4 දෙනා නම් රජවරු 4 දෙනෙක්ය. ඔහු පොළවෙන් නැගිට එන්නෝය මේ රජුරු. නමුත් මහෝත්තමයන්ගේ ශුද්ධවන්තයෝ රාජ්‍ය ලැබ සෑම කලටම සදා කාලයටම රාජ්‍ය භුක්ති විඳින්නෝයයි කීවේය. මේ අර්ථය මේක දානියෙල් කියනවා. දැන් දානියෙල්ට මේ අර්ථය දුන්නා. හැබැයි දානියෙල් ශුද්ධාත්ම වහන්සේ කරන කොටගෙන අපිට දිය යුතු අදහස විතරයි දෙන්නේ. අපි දන්නේ නැහැ දානියෙල්ට මේ හැම දෙයක් ගැන මීට වඩා අර්ථවත්ව අර කතා කරපු ස්වර්ගීය පුද්ගලයා කිව්වද කියලා අපි දන්නේ නැහැ. හැබැයි යාට ශුද්ධාත්ම වහන්සේ කිව්ව දේ පමණයි බයිබලේ අපිට ලියලා තියෙන්නේ. ඒ සිහිනේ දිව්‍යමය අර්ථ නිරූපණයක් පෙනී අපිට පේනවා. මේ දර්ශනයේ දානියෙල් දෙකෙහි නිබුකද්නෙසර්ගේ සිහිනේ ආවරණය කරනවා. අපි දකිනවා. ඒ දෙවියන් වහන්සේගේ රාජ්‍ය විසින් අනුප්‍රාප්ත අනිත් සියලු අධිරාජ්‍යයන් හතරම අවසන් කරන බව අපි දකිනවා. අපි කලිනුත් ඒව කතා කළා. දානියෙල්ගේ දර්ශනය මදක් වෙනස්. මොකද ඒ රාජධානි දෙවියන් වහන්සේගේ දෘෂ්ටි කෝණයෙන් දැක්කා. මොකද අර මේ නිබුකද්නෙසර් දැක්ක හීනේ ඒක නිකන් ලෝකෝත්තර අධිරාජ්‍ය කෝණයකින් එයා දැක්කේ. දානියෙල් මේ දැක්ක දර්ශනය තුල මේ ලෝක අධිරාජ්‍ය පාලනය දෙවියන් වහන්සේගේ කෝණයෙන් තමයි දකින්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යුදා ගෝත්‍රයේ සිංහයයි කියලා අපි කතා කරනවා. හරි? එහෙත් ඔහු මූලික ලෙස නැත්නම් උන්වහන්සේ මූලික ලෙස තමාව නියෝජනය කරන්නේ කවුරු විදිහටද? යුදාහි බලවත් සිංහයා කියලා කියනවා. දැන් මෙතනොත් සිංහයෙක්ගෙන් නියෝජනය වුණානේ කාදිරාජ්‍යයක්. දැන් යේසුස් වහන්සේත් යුදාහි බලවත් සිංහයා. හැබැයි යේසුස් වහන්සේ දැන් මේ වර්තමානයේ ක්‍රියා කරන්නේ සිංහෙක් වගේද? කවුරු වගේද? උන්වහන්සේ කවුද? බැටළු පැටවානන්. ආමෙන්. බැටළු පැටවානන්. දරුණු සතෙක් නෙමෙයි. යුදාහි බලවත් සිංහයා කියලා යේසුස් වහන්සේ කිව්වලු උන්වහන්සේගේ තේජස් නැතකේ බලය උන්වහන්සේගේ දරුණු භාවය අපි දකින්න යනවා ලෝකයා. අර පීඩා අවුරුදු 7 ඒකේ කෙලවරදී. ඒක අනිවාර්යෙන් කරුණාව නැහැ, සමාව නැහැ. උන්වහන්සේ ආයෙන්නේ මැරෙන්න නෙමෙයි. උන්වහන්සේ ඉන්නේ ආයෙ පාපයට කමාව දෙන්න නෙමෙයි. උන්වහන්සේ ඉන්නේ සියල්ල විනාශ කරලා උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පිහිටවන්න. මේ දවසේදී. හොඳේ. සතර මූර්ගයාගේ දවස අවසන් වූ පසු දෙවියන් වහන්සේගේ සෙනගට රාජ්‍ය ලැබෙනවා. යේසුස් වහන්සේගේ නැවත පැමිණීමේදී දෙවියන් වහන්සේ උන්ට රාජ්‍ය දෙන සේක. අපි තාම මේක පල්ලහැට බලමු 19 දානියෙල් 7:19. එකලා අනෙක් සියලු මූර්ගයන්ට වෙනස් වූ ඊටමත් භයංකර වූ යකඩ දත් සහ පිත්තල නියපොතු ඇත්තා වූ කාදමා පොඩි කරන ඉතිරි ඒවා පයින් පෑගුවා වූ සතරින් මූර්ගයා ගැනද
උගේ හිසේ තිබුණු අංග 6 ගැනද යම් අඟක් හටගෙන අං 3ක් හෙලා දැමූ ඒ අංග ගැනද එනම් ඇස් සහ උඩුගු ලෙස කතා කරන මුඛයක් ඇත්තා වූ අනික් ඒවට වඩා මහත්ව පෙනුනා වූ අංග ගැනද අර්ථය දැනගන්න කැමැතිව සිටියෙමි කියලා මෙතන දානියෙල් කියනවා. ඒ පුරාතන තනන් වහන්සේ ඇවිත් මහත්වමයන්ගේ ශුද්ධ ඒ පුරාතන තනන් වහන්සේ ඇවිත් මහෝත්තමයන්ගේ ශුද්ධවන්තයන්ට යුක්තිය කරන තුරුද ශුද්ධවන්තයන් රාජ්‍ය භුක්ති විඳින කාලයේ පැමිණෙන තුරුද ඒ අංග ශුද්ධවන්තයන්ට විරුද්ධව යුද්ධ කර ඔවුන්ගෙන් ජය ගන්න බව දුතිමි. ඒ නිසා තමයි දානියෙල් බය වුනේ. දානියෙල් බාධාවටපත් වුනේ. මොකද දානියෙල් දර්ශන දකින්න ඇති. දානියෙල් ශුද්ධවන්තයෝ කිව්වම විශේෂ කොට මෙතනදී පරණ කිවිසුමේ ශුද්ධවන්තයෝ බොහෝ විට අර්ථකථන වෙන්නේ. දානියෙල් දකින්න ඇතිනේ මේ වගුලන්ව මරනවා, මේගොල්ලන් විනාශ කරන මේ අනිත් අංග. දැන් මෙතනදී මෙයා කැමති වුණාලු මේ ගැන අර්ථය දැනගන්න. අපි දන්නේ දානියෙල්ට ඉන් ඩීටේල් අර ඒ ස්වර්ගීක මනුෂ්‍යයා මේවා පැහැදිලි කරාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපිට යම් ප්‍රමාණයක් මෙතනදී සඳහන් වෙන්නේ. හරි? දැන් මේ මුර්ගයා ඇත්තටම කවුද? මේවා අපි දන්නවා දැන් යම් දේවල් අපි සසඳන කාලේ. නමුත් දානියෙල්ට ඒ වෙලාවේ තිබුණු මානසිකත්වය අපි දන්නේ නැහැ. මොකද දානියෙල්ට මේ අද අපිට වර්තමානයේ තිබුණු මේ අපිට මෙච්චර උඩින් දකින්න පුළුවන් දර්ශනයක් දානියෙල්ට තිබ්බේ නැහැ නේ. දානියෙල් ඒ වෙලාවේ දකින්න දේ දානියෙල් කියන්නේ. ශුද්ධවන්තයන්ට විරුද්ධව යුද්ධ කරා. ඒ අණ. දැන් මේ දානියෙල් අපි කතා කරපු දේ. අන්ත ක්‍රිස්තුස්ගේ පාලනයේ සමයේ වෙන දේවල්. යොහාන් තුමත් මේවනේ කියන්නේ. එලිද්‍රාව පොතේ. මේ කතා කරන්නේ අර යාකොබ්ගේ විපත්ති කාලේ අන්ත ක්‍රිස්තුස් ශුද්ධවන්තයන්ට විරුද්ධව ශුද්ධවන්තයන්ව විනාශ කරමින් මරමින් කරන කාරණාවල් ගැන තමයි මේ දානියෙල් පවා දකින්නේ. ආමෙන්. මෙම අංග අන්ත ක්‍රිස්තුස්ව නියෝජනය කරනවා. මම කලින්ත් අපි කතා කරා. ඔහු ශුද්ධවන්තයන්ට විරුද්ධව සටන් කරනවා. එයින් අදහස් වන්නේ පීඩා කාලය තුල අන්ත ක්‍රිස්තුස්ගේ ඉලක්කයක් ලෙස සභාව මිහිපිට ඉන්නේ යන්නේ නැහැ. අපිට ඒකිනුත් අර්ථකත් වෙනවා. දැන් මෙතන සභාව ගැන කතා කරේ නෑනේ. එලිද්‍රාව පොතේ මේ වෙලාවේදී සභාව ගැන කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ එතනින් සංගුණු දෙයක් අපිට තිබෙනවා. සභාව ඔසවගෙන ඉවරයි ඒ වෙලාවේ. අන්ත ක්‍රිස්තුස්ගේ පාලනය එන්න ඉස්සෙල්ලා සභාව ඔසවගෙන දැන් එයාට පාලනය කරන්න බලය දුන්නා. අවුරුදු 3මාරකට. අපි කලින් කතා කරා මාස 42ක්. දානියෙල් 7:23 නම් බලමු. මොහු මෙසේ කීවේය. හතරෙනි මුර්ගයා නම් සියලු රාජ්‍යවලට වෙනස් වූ මුළු පොළව නාස්ති කොට පාගා දමා පොඩි කරන හතරින් රාජ්‍යයක්. අපි දකිනවා රෝම අධිරාජ්‍ය කොහොමද ක්‍රියා කළේ කියලා. අං 10 නම් මේ රාජ්‍යයෙන් නැගිටින රජවරු 10 දෙනෙක්ය. දැන් මේක තාම වෙලා නැහැ. සමහර බයිබල් විචාරකයෝ මේක වෙලා ඉවරයි. 1700 ගණන් වල මේක වෙලා ඉවරයි. මේවට නම් දීලත් ඉවරයි. මම ඒක විශ්වාස කරන්නේ නැහැ පෞද්ගලිකව. මේ ඉදිරි වෙන්න යන දෙයක්. පොඩි කරන මේ පොළව නාස්ති කොට පාගා දමා පොඩි කරන සතුරු රාජ්‍ය. අන් 10 නම් මේ රාජ්‍ය නැගිටින රජවරු 10 දෙනෙක්ය. ඔවුන්ට පසුව තවත් එක්කෙනෙක් නැගිටින්නේය. ඔහු පළමු තැනැත්තන්ට වෙනස්ව සිටින්නේය. ඔහු රජවරුන් 3 දෙනෙක්ව පහත් කර දමන්නේය. ඔහු මහෝත්තමයන්ට විරුද්ධව කාරණා කියන්නේය. මහෝත්තමයන්ගේ ශුද්ධවන්තයන්ට පීඩා කරන්නේය. මේ අන්ත ක්‍රිස්තුස්ගේ පාලන සමයේ වෙන්න යන දේවල්. ඔහු කාලවලද ව්‍යවස්ථාවල වෙනස් කරන්න සිතන්නේය. කාලයකටද කාලවලටද කාල භාගයකටද ඔහු අතට බාර දෙනු ලබන්නේ. මේ අදා කතා කරන්නේ අවුරුදු 3මාරක් ගැන. ওই කාලයටද කාලවලටද කාල භාගයකටද කියන්නේ අවුරුදු 3මාරයි ඔය කියන්නේ. එවිට ඔවුන්ගේ ආණ්ඩු බලය ඔවුන්ගේ ආණ්ඩුව නාස්ති කිරීමටත් ඒකේ තීන්දුවටම නැති කර දැමීමටත් ඒක පහ කරනවා ඇත. මුළු අහසයට තිබෙන රාජ්‍යවල රජකමද ආණ්ඩුවද මහත්කමද මහෝත්තමයන්ගේ ශුද්ධවන්තයන් වන සෙනඟට දෙනවා ඇත. උන්වහන්සේගේ රාජ්‍ය සදාකාල රාජ්‍යයක්ය. සියලුම ආණ්ඩුද උන්වහන්සේට සේවය කර කීකරු වෙනවා ඇතැයි කීවේය. මේ ඉදිරියේදී වෙන්න යන දෙයක්. හොඳයි. සිවන මුර්ගයාගේ මෙම මූලික විස්තරය පුරාතන ඉතිහාසයේ රෝම අධිරාජ්‍යයට හොඳින් ගැලපේ. එය මුළු ශිෂ්ට සම්පන්න පොළව ගිල දැමූ අතර වසර දහසක පමණ කාලයක් තිස්සේ සම්පූර්ණයෙන්ම ආධිපත්‍ය දරමින් ඉන්නවා. රෝම අධිරාජ්‍ය වැටුණත් අපි දකිනවා බෙදී ගිය රෝම අධිරාජ්‍ය හරහා අදටත් මේ යුරෝපීය රටවල් හරහා මේ කාරණාවල් පැන නගින්න යනවා. මේ රෝම අධිරාජ්‍ය නැවත නැගිටින්න යනවා. මේ අර රාජ්‍ය 10 හරහා ඉදිරියේදී යුරෝපීය රටවල් හරහා ඉතිහාසයේ රෝම අධිරාජ්‍ය තුල මෙම රජවරුන් 10 දෙනා ගැන අනාගත වාක්‍ය ඉටුනේ නැහැ. සමහරු ඉටුනා කියලා නම් පවා කියනවා. ඒවා මම විශ්වාස කරන්නේ නැහැ. ඒවා අපි මොකද ඒක
චුදාත්මන වහන්සේ අපිට ඒව තේරෙනවා. අපිට තේරුම් ගන්න පුළුවන් මේ අනාගත වාගේ තාම වෙලා නැහැ. මේ රජවරු 10 තාම ආවේ නැහැ. මේ සමහර මේ ජෝන් කැල්විල්ල වගේ අය මේවා ආත්මීකරණය කරලා මේක දැනටමත් වෙලා ඉවරයි කියලා බොරු මත ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි බොහෝ ප්‍රවේශම් වෙන්න ඕනේ මේ දේවල් තුල. නමුත් මෙම අවසාන ලෝක පාලකයාගේ පාලනය හා සම්බන්ධ ඇඟිලි 10 දානියෙල් දෙවෙනි පරිච්ඡේදය අපි කතා කළේ. සා අං 10 දැන් මේ කතා කරේ. සා එලිදරව් 13 සා එලිදරව් 17 මේ කාරණාවල්ම ලියා තිබෙනවා. මම ඒවා කියවන්න යන්නේ නැහැ මෙතන. ඔබ බලන්න පස්සේ එලිදරව් 13 එලිදරව් 17ත් කියවන්න. අවම වශයෙන් වෙනස් ස්ථාන හතරකවත් දෙවියන් වහන්සේ පැවසුමේ කාරණා අපි ආත්මීකරණය කරන්න හොඳ නැහැ. මොකද මේවා පැහැදිලි මේ අනාගත වෙන්න යන දේවල්. ස්ථාන හතරක මේවා මේ භයානක දේවල් දෙවියන් වහන්සේ සඳහන් කරනවා. යම් ආකාරයකින් මේ ප්‍රතිසංස්කරණය කරන ලද රෝම අධිරාජ්‍ය කොටසක් වන ඒ ජාතීන් දහස දෙනෙකුගේ යුත් කණ්ඩායමක් මතු පැමිණෙන්නට යනවා. ඒ අතර කැපී පෙනෙන අඟවන අන්තක්‍රිස්තුස් පැමිණෙන්නට යනවා. අවසාන තාලය තුල අපි තේරුම් ගන්න ඕන සාමයට කැමති ලෝකපාලකයෙක් නම් එන්න යන්නේ නැහැ. අපි දකිනවා වර්තමානයේ ඔය කොවිඩ් එන්නත් පවා මේ අනිවාර්ය කරලා අද ලෝකේ රටවල් කොච්චර මිනිස්සුන්ව පීඩාවට පත් කරනවද? මම දැක්ක ලංකාවෙත් මෝඩයෝ ඒව ගැන කතා කරමින් ලංකාවෙත් මේ දේවල් වලට එන්න දෙන්නේ නැහැ, ඉන්නත් නැති අය කියන දේ නීති ගේන්න යනවා. දැන් මේ අද මේ කොවිඩ් එන්නේ නැත මුර්ගයාගේ ලකුණ නෙමෙයි. හොඳේ? නමුත් බලන්න කොහමද ඒක රිහර්සල් එක. දැන් මුර්ගයාගේ ලකුණ ආවමත් මිලට ගන්නත් බෑ, මිලට දෙන්නත් බෑ, කන්න බොන්නත් බෑ ඒ දවසේ. ඒ කාලේ කෑෂ්ලස් සොසයිටි එකක් තියෙනවා. අද නම් සුපර් මාකට් ඉන්නත නැතුව සුපර් මාකට් වලට යන්න පුළුවන්ට මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්. මොකද එච්චර දුෂ්ට පාලනේ තාම දෙවෙනවසේ ඉන්න දෙන්නේ නැහැ. මොකද ශුද්ධාත්මන වහන්සේ අන්තක්‍රිස්තුස්ගේ එලිදරව් කිරීම නවත්තගෙන ඉන්නේ තාම. රීට්‍රේන් කරගෙන ඉන්නේ. සභාව අන්තක්‍රිස්තුස්ව එලිදරව් කිරීම රීට්‍රේන් කරගෙන ඉන්නේ. රැප්චර් එක වෙනවා ඉක්මනින්ම. යේසුස් වහන්සේගේ සභාව ශුද්ධාත්මන වහන්සේ ඔසව ගන්නට යනවා. අන්න එදකොට තමයි අන්තක්‍රිස්තුස් පුක් ගාලා එළියට පනින්නේ. අන්න එදාට නම් බේරෙන්න බෑ. අද අපිට නම් නෝට්ටු දීලා හරි කඩෙන් හරි කන්න පුළුවන් වෙන්නත් ගත්තේ නැති අයට. හැබැයි ඒ දවසේදී කෑෂ්ලස් සොසයිටි එකක් තියෙන්නේ. මුදල් භාවිතේ නෝට්ටු භාවිතයක් නැහැ. ඔක්කොම ඩිජිටල් කරණය වෙන්නේ. අපි දකිනවා බොහෝ රටවල් ඒව වෙලා ඉවරයි. ස්වීඩන් එහෙම 99%ක්ම දැන් කෑෂ්ලස්. ඒගොල්ලන් සොසයිටි එකක්. කොහොමද කාඩ් එක තහනම් කරාම කොහොමද බැංකු account එක තහනම් කරොත් එහෙම මුර්ගයාගේ ලකුණ ගන්න නැතුණාම කොහෙන්ද සල්ලි ගෙවන්නේ? බැංකු account වල සල්ලි පොඩි බැඳගෙන මිලියන ගණන් බිලියන ගණන් ට්‍රිලියන ගණන් එකතු කරගෙන ඉන්න අයට මොකද වෙන්නේ? අන්තක්‍රිස්තුස්ගේ ලකුණ ගන්නම වෙනවා ඒව පාවිච්චි කරා. තාම ඒ ස්ථානේ ආවේ නැහැ, එන්නෙත් නැහැ සභාව ඔසව ගන්නකම්. මම විශ්වාස කරන එක දෙවෙනස්ගේ දරුවෙක් ලෙස. මොකද මම කලින් කතා කරා අර තෙසලෝනික පොතේ කතා කරන විදියට මේ ශුද්ධාත්මන් වහන්සේ සභාව අන්තක්‍රිස්තුස් එලිදරව් කිරීම තාම වළක්වාගෙන සිටිනවා. රහස් පැමිණීම වෙනවා. යේසුස් වහන්සේ වලාකුළු අතරට ඇවිල්ලා උන්වහන්සේගේ සභාව උන්වහන්සේ උසව ගන්නවා. අන්න ඒ කාලේ ඒ දවසට පස්සේ අර එකපාරට අර ඩෑම් එකක් කඩාගෙන එන වතුර එනවා වගේ අන්තක්‍රිස්තුස්ගේ එලිදරව් වීම ඇවිල්ලා මේ කතා කරපු සියල්ල වෙන්න යනවා. මේවා ගැන අපි ප්‍රේසම් වෙන්න ඕන. අදට මේක රිහර්සල්, මේ කොවිඩ් එන්නත රිහර්සල් එකක්. මේ කොවිඩ් එන්නත සහ මේ වර්තමානයේ මේ පිටිපස්ස සිටින ඒ ලෝක අධිරාජ්‍ය නායකයෝ මේවා එලිදරව් කරන මේ කාරණා ඒගොල්ලෝ මේ අන්තර්ජාලය තුල ඒවා වාරණයට පවා යොදනවා මේ දේවල් එලිදරව් කරන මනුෂ්‍යයන්ගේ මේ YouTube වීඩියෝස් පවා. මෙතන පිටිපස්ස දෙයක් තියෙනවා. මම කියන්නේ කොවිඩ් එන්නත ගන්න එපා කියන එක නෙමෙයි. ඒක මුර්ගයාගේ ලකුණ නෙමෙයි. ඒකෙන් වෙන්න පුළුවන් ආනිසංස අපි දන්නේ නැහැ ඉතින්. මොකද අද හැමෝම වහල්. අද ලෝක මේ සෞඛ්‍ය සංවිධානයේට ජනාධිපතිතුමා ඇතුළු හැමෝම යටත් වෙලා වහල් වෙලායි බය වෙලා ඉන්නේ. මේවා හරහා තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ ඉදිරියේදී. ඔබ එන්නත ගත්තත් අද වර්තමානයේ ඔබ ස්වර්ගයට යනවා. මොකද මේක මුර්ගයාගේ ලකුණ නෙමෙයි. මේ සදාකාලික தත්ත්වය විස්තර කරන්න මේ කාලය තුන උන්වහන්සේ සේවය කොට කීකුරු විය යුතු බව ආධිපත්‍යයන් මේ හැම දෙයක් තුල අපි දෙවියන් වහන්සේට කීකුරු වෙන්න ඕන. අවුරුදු දහසක පාලනයේ කාලය වෙන්න යනවා. ඒ වගේම රාජධානිය සහ ආධිපත්‍ය සුද්ධවන්තයන්ට ලබා දෙන බව මෙතනදී කතා කරා. අපි තේරුම් ගන්න ඕන බවක් දෙයක් තමයි අපි නැවත මේක තේරුම් ගන්න ඕන අපි
ලබා දෙන දෙයක් නෙමෙයි. දැන් මේ උදාහරණයට මේක මේ සභාව යේසුස් වහන්සේට දෙන දෙයක්ද මේක? මේ සභාවේ ඉන්න මහලොකු ප්‍රොෆෙසර්ලා ඔය සේවකයෝ නායකයෝ ඔය පාස්ටර්ලා කියයි ඔය නම් ඔය දිනේ ටයිටල් නාම දරාගෙන මම තමයි නායකයා කියාගෙන ඉන්න උන්ටද? නෑ. උන් නෙමෙයි කවුරුත් නෙමෙයි සභාවේ නායකත්වය සභාව නෙමෙයි මේක දෙන්නේ. මේක පියාණන් වහන්සේ විසින් යේසුස් වහන්සේට දෙන දෙයක්. උන්වහන්සේ තමයි ශුද්ධවන්තයන්ට මේක දෙන්නේ. දහසක් අවුරුදු රාජ්‍ය පාලනයේදී ඒ රාජ්‍ය පාලනය ශුද්ධවන්තයන්ට දෙන්නේ දෙවියන් වහන්සේ. නැත්නම් යේසුස් වහන්සේ ඒක දෙන්නේ. ඒක මේ සභාව විසින් මේ අපි කියන්නේ සපයා ගන්න දෙයක් නෙමෙයි. සාක්ෂාත් කරගන්න දෙයක් නෙමෙයි සභාව විසින්. ඒ නිසා සභාව උඩුක වෙන්න ඕනේ නැහැ. ඔය පුඩු පිටවල ඉන්න අය උඩුක වෙන්න ඕනේ නැහැ. යටත් ඉන්න දෙවියන් වහන්සේලා. මොකද තුමු නායකයෝ කියාගන්න එපා කියලා බයිබලයේ කියනවා. පුල් පිටවල ඉන්න අය නෙමෙයි වැදගත්. උන්වහන්සේ තුල අවංකව දේව බහෙන් යටහත්ව එදා මේ උන්වහන්සේගේ ශුද්ධවන්තයෝ වගේ සේවය කරන අය වැදගත්. පුල් පිටවල අය වැදගත් නැහැ. වැදගත් දෙවියන් වහන්සේ තුල ඉන්න අය. ඒ නිසා සභාව නෙමෙයි මේවා සාක්ෂාත් කරගන්නේ. සභාව යටත් වෙන දෙවියන් වහන්සේට. සභාවේ සිටින ශුද්ධවන්තයන්ට සහ මේ පුරාණ කිවිසුමේ ශුද්ධවන්තයන්ට දෙවියන් වහන්සේ තමයි මේ ආශිර්වාදය දෙන්නේ. ඒ නිසා සියල්ලෝම දෙවියන් වහන්සේට යටත් වෙන්න. ඔය සේවය කරන අය දෙවියන් වහන්සේට යටත් වෙන්න. ඔය මහ ලොකු නායකයෝ කියන අය දෙවියන් වහන්සේට යටත් වෙන්න. දානියෙල් 7:28. දර්ශනය සහ ඊ අර්ථ නිරූපණය ගැන දානියෙල් කැළඹෙනවා. කාරණාවේ තීන්දුව මෙහිය. දානියෙල් වන මම මාගේ සිතීලි වලින් බොහෝසෙයින් කැළඹුණෙමි. මා කෙරෙහි මාගේ මූණේ පාටද වෙනස් විය. නමුත් කාරණය මගේ සිතේ තබාගෙන උන්නේමි. එවිට ආකාරයේ මේ පරිච්ඡේදය අවසන් වෙනවා. මෙම දර්ශනයේදී දානියෙල්ට බොහෝසේ කරදර වුණා. ඒ කැපී පෙනෙන අංග වලින් තම ජනතාවට එරෙහිව එල්ල වූ ප්‍රහාරය ඔහු දකින්නේ නැති. ඒ දෙකේ දරුණුකම. සුද්ධවන්තයන්ට පීඩා කරනවා අන්තක්‍රිස්තුස්. අනාගත වාක්‍ය, මේ අනාගත වාක්‍ය සත්‍ය බව, එහි දෙවියන් වහන්සේගේ වචනේ බවත් දානියෙල්ට හේතු ගියා. ඒකයි මෙයා බාධාවටපත් උනේ. කලිනුත් ඒවා අපි දැක්කා දානියෙල් පොත් අධ්‍යයනය කරනකොට. එහි සත්‍ය බව ඔහුට කෙතරම් විශ්වාසයක්. ඔහුගේ මූණ වෙනස් වුණා. ඔහුගේ ඔහු කල්පනා කරන්න පටන් ගත්තා ඒ ගැන. මොකද ඔහු දන්නවා. ඔහු ඇදහැව්වා මේක දෙවියන් වහන්සේගෙන් කියලා. මේ දැක්ක සියලු දේ අනාගතේ වෙන්න යනවා. ඔහු ඒක විශ්වාස කරා. ඔබ මම මොනවාද කරන්නේ? ඔබ මම මේක විශ්වාස කරන්නේ නැද්ද? මේ සියලු රාජ්‍ය තන්ත්‍රය අද මුළු ලෝකීය පාලන ක්‍රමය අද එක තැනකට එන්න යන්නේ. one world religion ඒක ලෝක ඒක ආගමකට ලෝකේ එනවා. ඒ වගේම new world order එකට ලෝකේ එනවා. මේ මුළු ලෝකයට එක පාලකයෙක්ව අද ඕනේ කියලා මම දකිනවා වර්තමාන නායකයෝ කියනවා සමහර රාජ්‍යවල වල global ලීඩර් කෙනෙක් ඕනේ කියලා කියනවා දැන්. මේ රාජ්‍ය නායකයෝ ග්ලෝබල් පාලනයක් දැන් ඕනේ කියලා රාජ්‍ය නායකයෝ කියනවා දැන්. දැන් මේවා නෙමෙයිද මේ බයිබලයේ ලියලා තියෙන්නේ. මුන් ටික නම් අද කියනවා මේවා. දැන් අවුරුදු දශකයක් තිස්සේ රාජ්‍ය පාලකයෝ මේවා ගැන කතා කරනවා. කොවිඩ් කොවිඩ් වෛරස් එන්නේ ඉස්සෙල්ලත් ඒක සැලසුම් කරපු දේවල් 2017 2015 වර්ෂයේ ඉඳන්ම සමහර ඒවා දැන් ඔන්න ලීක් වෙලා තියෙනවා. ඒවා සංගවනවා ඒවා ප්‍රකාශ කරන්න කැමති නෑ බයයි. කොවිඩ් 2019 කොවිඩ් ඉන්න ඉස්සෙල්ලා 2017 කොවිඩ් ටෙස්ට් කිට් හදලා ඒවා විකුණලත් තියෙන්නේ. මේක කොහොමද වෙන්නේ? මේ දේවල් තේරුම් ගන්න. මේ හැම දෙයක් පිටුපස මේවා භයානකයි තමයි. මේ වෛරස් මේ හැමදේම. නමුත් මීට වඩා කොච්චර මිනිස්සු මැරෙනවද වෙන දේවල් වලින්? අපි දකිනවා කොවිඩ් වලින් මරුණායි කියලා 40 50 පෙන්නනවා. දැන් ඒකට දවසකට වෙන වෙන රෝග වලින් අනතුරු උපද්‍ර වලින් කොච්චර මිනිස්සු මැරෙනවද? ආච්චරක් දැන් ඔන්න කොවිඩ් හැදිලා කියලා කියනවා 10000 1500 2000 කියලා. දැන් වෙන වෙන රෝග වලින් කොච්චර දවසකට මිනිස්සු වෙන කොච්චර රෝග හැදෙනට ඒව කියන්නේ නැහැ නේ. ඒව ජනමාධ්‍ය වලින් කියන්නේ නැහැ නේ. ජනමාධ්‍ය වලින් කියන්නේ නැහැ අද දවසේ දැනට වාර්තා වුණු විදිහට මේ මෙන්න මේ ස්පිරිතාලේ මෙන්න මේ ස්පිරිතාලේ අර ස්පිරිතාලේ මේ ස්පිරිතාලේ අර මෝචරියේ මේ මෝචරියෙන් වාර්තා වුණු විදිහට මෙච්චර මිනිස්සු ගාණක් මෙන්න මේ දේවල් මෙන්න මේ දේවල් තුලින් අද ලංකාවේ මෙච්චර මිනිස්සු ගාණක් මැරුණයි කියලා කියනවද මේ ජනමාධ්‍යවල? කියනවද? නෑ. කොච්චර මැරෙනවද? 100 ගණන් මැරෙනවා මිනිස්සු. වෙන වෙන දේවල් තුලින්. ඒවා කියන්නේ නැහැ. කොවිඩ් තමයි කියන්නේ. දැන් ආසාදිතයෝ මෙච්චරයි කියනවා. දැන් ඊට වඩා කොච්චර ලෙඩ රෝගවල ඉන්න මිනිස්සු මේ ලෝකේ ඉන්නවද? මේ පිටුපස යමක් තියෙනවා. මේවා කියන්න බෑ මේ YouTube නාලිකාවල අපි ප්‍රවේශම් වෙන්න ඕන. මේ පිටුපස අන්තක්‍රිස්තුස්ගේ ආත්මය ක්‍රියාත්මක වෙනවා. අපි දකිනවා අද ලංකාවේ
මේ රාජ්‍ය තන්ත්‍රයත් ඉතාමත්ම නීචව තිබෙනවා. මනුෂ්‍යයන්ට බලාපොරොත්තුවක් නැහැ. ඒකාධිපති පාලනය තමයි ලංකාවෙත් වෙන්න යන්නේ මේ දේවල් තුල. හැබැයි දෙවියන් වහන්සේගේ දරුවන්ට පමණක් බලාපොරොත්තුවක් තිබෙනවා. මොකද අන්තක්‍රිස්තුස්ගේ පාලනයට ඉස්සෙල්ලා උන්වහන්සේගේ සභාව කියන්නේ මම කතා කරන්නේ ඔය අර සභාව මේ සභාව නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය නැමැති සභාව. ඔබ මම ජීවමාන ගල්. ඒ ආත්මික ගෘහය දෙවියන් වහන්සේ ගොඩ නගනවා. ප්‍රොෆෙට්ස්ලා නෙමෙයි ගොඩ නගන්නේ. දෙවියන් වහන්සේක ගොඩ නගනවා. අපි උන්වහන්සේට යටත් වෙන්න උනා. මේ දානියෙල් 7 වෙනි පරිච්ඡේදයේ ඉදිරියේදී වෙන්න යන දේවල් අපි මේවා දැක්කේ. මේවා එලිදරව් පොතත් එක්කත් සමාන වෙනවා. දානියෙල්ගේ කලින් පරිච්ඡේදයත් එක්ක සමාන වෙනවා. සවසිකරියා වගේ තවත් පොත් එක මේවා තව විදිහට කතා කරනවා. මේවා හරි අමාරු වෙලාවකට තේරුම් ගන්න. නමුත් මේ සාරාංශය තුලින් දානියෙල් 7 වෙනි පරිච්ඡේදය යන යම් දැනගැම්මක් ඔබට ලැබෙන්න ඇති. අපි උන්වහන්සේට යටත් වෙමු. ස්වාමිනී ඔබට ස්තුතියි. ඔබ සියලු දෙනාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.